අයිබෝවන් අද මා ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සීමිත තරඟ විභාගයේ සඳහා සහභාගී වෙන රාජ්‍ය නිලධාරීන්ට සහ ඒකම අපි දන්නවා මේ වෙනකොට ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ තරඟ විභාගයේ සඳහා සූදානම් වන රාජ්‍ය නිලධාරීන් වර්ග දෙකක් මේ වෙනකොට ආයුධම් පත්‍ර කැඳවලා තියෙනවා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග පැවැත්වීම සඳහා. එතකොට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තරඟ විභාගයේ සඳහා සීමිත තරඟ විභාගයේ සඳහා විෂයානුබද්ධ අධ්‍යයනය එක කියන ප්‍රශ්න පත්‍රයට බොහෝ වෙලාවට මේ ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි කාර්යපටිපාටික රීති ආදී සියලු කටයුතු කරනා එකතු වෙනවා. ඒකම ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ ගත්තයින් පස්සේ ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විෂයානුබද්ධ අධ්‍යයන ප්‍රශ්න පත්‍රයේදීත් ඒ අයටත් මේ මුදල් රෙගුලාසි කියන කොටස බොහොම වැදගත් වෙනවා රාජ්‍ය පරිපාලන ක්‍රියාවලිය තුළ. ඒ නිසා මා මුලින්ම බොහෝ දෙනෙක් අත ගහන්න අකමැති වෙන විෂයක් තමයි මම ඔබත් එක්ක සාකච්ඡා කරන්න අද අදහස් කළේ. මම අද ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ මේ මුදල් රෙගුලාසි පිළිබඳව තත්ත්වය. මුදල් රෙගුලාසි පිළිබඳව තත්ත්වය. එතකොට මේ මුදල් රෙගුලාසි පිළිබඳ එහෙම නැත්නම් ෆිනෑන්ෂල් රෙගියුලේෂන් රෙගුලාසි කිව්වහම අපිට තේරෙනවා මේක ටිකක් අමාරු වැඩක් තමයි කියලා. දැන් ඔබ දන්නවා මේ වෙනකොට ඔබ සමාජයට ගිණුම් අංශයේ සේවය කරන නිලධාරියෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංවර්ධන නිලධාරියෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ග්‍රාම නිලධාරී කෙනෙක් වෙන්න පුළුවන්. මේ ආදී විවිධ ශාස්ත්‍රවල ඔබ රැකියාව කරන කෙනෙක් තමයි. නමුත් ඔබට මේ මුදල් රෙගුලාසි වල රෙගුලාසි බොහෝ වෙලාවට අහන්න දකින්න ලැබිලා ඇති රාජකාරී ජීවිතය තුළ. මොකද අපි දන්නවා හැම නිලධාරියෙකුටම මේ රෙගුලාසි වලට යටත්ව තමයි කටයුතු කරන්න වෙලා තියෙන්නේ. එතකොට මේ මුදල් රෙගුලාසි සම්බන්ධයෙන් දැනුම ආයතන සංග්‍රහය පිළිබඳ දැනුම කාර්යපටිපාටික රීති එක මුදල් රෙගුලාසි නිකුත් වෙන්නේ 1992. එතකොට 1992 වෙනකොට 2002 2012 2022 ඒට අනිද්දා. අවුරුදු 29ක් මේ මුදල් රෙගුලාසි දැන් පරණයි. එතකොට මේ මුදල් රෙගුලාසි මේක පරණ හින්දා මේක කලින් කලට වෙනස් වෙලා භාණ්ඩාගාරයේ විසින් සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මගින් මේ මුදල් රෙගුලාසි වෙනස් වුණා. ඒ වෙනස් වෙච්ච සියලුම චක්‍රලේඛ භාණ්ඩාගාර චක්‍රලේඛ මගින් මේ වෙනකොට වෙනස් වුණා. ඒ වෙනස් වෙච්ච සියලුම චක්‍රලේඛ පිළිබඳවත් ඔබගේ දැනුම අවබෝධය ඔබට බොහෝ වෙලාවට තියෙන්න ඕනේ මේ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයන්න. විශේෂයෙන්ම විෂයානුබද්ධ කේස් ස්ටඩි උනාට මේ ඡේදාශ්‍රිත අභ්‍යාස නෙවෙයි තියෙන්නේ. මේ වගේ දැනුමත් එකතු කරගත්තු ඒවට තමයි මේ තියෙන. ඒකයි විෂයානුබද්ධ අධ්‍යයනය කියලා ඒගොල්ලෝ මේ ප්‍රශ්න පත්‍රයේ නම වෙනස් කරලා තියෙන්නේ. අපි පටන් ගමු. මුදල් රෙගුලාසි 1. මුදල් රෙගුලාසි 1 එහෙ නැත්නම් මුරේ 1 ඉඳන්ම යම් බලන්න. මුරේ 1 කියන්නේ මොකක්ද? මුරේ 1 කියන්නේ මුදල් වර්ෂය හඳුන්වලා දීලා තියෙනවා. මුරේ 1 කියලා කියන්නේ මුදල් වර්ෂය. මුදල් වර්ෂය කියන්නේ මොකක්ද? මුදල් වර්ෂය. මුදල් වර්ෂය කියලා කියන්නේ අදාළ අවුරුද්දේ ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා එම වසරේ දෙසැම්බර් 31 දක්වා තමයි මුදල් වර්ෂය. ඒ හින්දා තමයි ඔබ දන්නවා අපි යම්කිසි මොකද මේ මුදල් වර්ෂයට තමයි පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන් කරන්නේ. එතකොට මුදල් වර්ෂයට කලින් අවුරුද්දේ කලින් ඒවටවත් මේ මුදල් වර්ෂයෙන් පස්සේවත් ඒ මුදල යොදා ගැනීමේ හැකියාව නැති නිසා තමයි මේ මුදල් වර්ෂය හඳුන්වලා දෙන්නේ මුදල් රෙගුලාසිගේ මුරේ එකෙන් මේ පිළිබඳව හඳුන්වලා දෙන්නේ. එතකොට ඒකම මේකම කතා කරන්න ඕනේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 148. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 148. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 148 වගන්තියෙන් ඉතා පැහැදිලිව කියනවා රාජ්‍ය මූල්‍ය පිළිබඳ බලය. රාජ්‍ය මූල්‍ය පිළිබඳ බලය පාර්ලිමේන්තුව සතු වේ. පාර්ලිමේන්තුව සතු වේ. එහෙනම් ඒකයි මම කිව්වේ ජනතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට ජනතාව තමයි පාර්ලිමේන්තුව නියෝජිතයෝ. එහෙම නැත්නම් മന്ത്രിවරු 225 දෙනෙක් 196 දෙනෙක්ව තෝරාපත් කරලා යවන්නේ. ඊළඟට ජාතික ලැයිස්තුවෙන් ඉතිරි අයව තෝරාපත් කරනවා ජනතාව ලබා දීපු ඡන්ද ප්‍රතිශතය අනුව එක් දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් අනුව. එතකොට දැන් මේක අර අනිත් පැත්තෙන් දේශපාලන ගෝලීය ප්‍රවණතා පිළිබඳවක් තියෙනවානේ. ලාංකීය දේශපාලන දෙයක් මේවත් එතකොට ජනතා කැමැත්තෙන් පාර්ලිමේන්තුවට 196 දෙනෙක් മന്ത്രിවරු තෝරාපත් කරගන්නවා ජනතා නියෝජිතයෙක්. ඊළඟට ජාතික ලැයිස්තුවේ മന്ത്രിවරු. ජාතික ලැයිස්තුව മന്ത്രിවරුත් එක තමයි 225 දෙනෙක් විදියට තෝරගන්නේ. එතකොට මෙතන තව 9ක් එන්න ඕනේ. එතකොට මෙතෙන්ට
තව දෙකක් එන්නේ. ඒතර ජාතික ලැයිස්තුවේ മന്ത്രിවරු 29 දෙනෙක් විදිහට. එතකොට 15 එක දාන එකක් විතරුයි 12යි 1යි 2යි. ඔය විදිහට තමයි පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු 225 දෙනා තෝරා පත් කරගන්නේ. මේ අදාළ දිස්ත්‍රික්ක නියෝජනයේ മന്ത്രിවරු 196 දෙනෙකුත් ඒ වගේම ජාතික ලැයිස්තුවේ 29 දෙනෙකුත්. ඒතර ජාතික ලැයිස්තුව කියලා කියන්නේ ඕනෑම දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් ලබා ගන්න ලංකාවෙම ලබා ගන්න ඡන්ද ප්‍රතිශතය ගත්තයින් පස්සේ ඒ ප්‍රතිශතය 100න් කීය හරි අපි තුමු එක පක්ෂයක් ගත්තා 52ක ප්‍රතිශතයක් කියලා. එහෙනම් ඒක වැඩි කරනවා 29. මෙන්න මේ විදිහට බෙදලා අදාළ ඡන්ද සංඛ්‍යාව එහෙම නැත්නම් අදාළ മന്ത്രി ආසන සංඛ්‍යාව උන්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේක අපි සුළු කරලා බැලුවොත් එහෙම 52 බෙදීම 100 වැඩි කිරීම 29. එතකොට මෙතන 15.08ක් එනවා. 15.08ක් එනවා. එතකොට මේ අදාළ දේශපාලන පක්ෂයට මෙතන 29න් 15 දෙනෙක් තමන්ගේ മന്ത്രി ආසනය යනවා. එතකොට මේ ජාතික ලැයිස්තුවක් දාන්න හේතුවක් මම පොඩ්ඩක් මතක් කරන්නම්. ජාතික ලැයිස්තුව කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කරේ දේශපාලන ඡන්දයෙන් එන්න බැරි විවිධ වෘත්තිකයෝ ඉන්නවා. ඒ වෘත්තිකයන්ගේ නියෝජනයේ පාර්ලිමේන්තුවට ලබා දෙන්න තමයි මේ විදිහට ජාතික ලැයිස්තුවකින් മന്ത്രിවරු 29 දෙනෙක් තෝරගන්න දාලා තියෙන්නේ. අපි දන්නවා ඉස්සර අපේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරපු ලක්ෂ්මන් කදිරගාමර් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය කාලේ රජයේ විදේශ කටයුතු ඇමතිවරයා විදිහට කටයුතු කරා. මේ ලක්ෂ්මන් කදිරගාමර් ඇමතිවරයා ජාතික ලැයිස්තුවෙන් තමයි ආවේ. මෙන්න මේ වගේ අය පාර්ලිමේන්තුවට ලබා ගන්න වෘත්තිකයෝ නීතිඥයෝ ඉංජිනේරුවෝ විදුහල්පතිවරු ඒ වගේ අය මේ වෘත්තිකයෝ විදිහට මේ පාර්ලිමේන්තුව තුළට ලබාගෙන පාර්ලිමේන්තුවේ දැනුම සන්නද්ධ කරගන්න ඕන විදිහින්ද තමයි මේ ජාතික ලැයිස්තුවක් කියන එකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වලා දීලා තියෙන්නේ. අපි මේ පැත්ත පොඩ්ඩක් අමතක කරමු. අමතක කරලා නැවතත් යම් මුදල් රෙගුලාසිය වලට. එතකොට ජනතාව විසින් මෙන්න මේ නිකුත් තෝරාපත් කරගලා ලබා දෙන മന്ത്രിවරු 225 දෙනා. මොකද ඒ නියෝජනය අනුවනේ ජාතික ලැයිස්තුවක් නියෝජනය වෙන්නේ. අන්නේ 225 දෙනාට තමයි රාජ්‍ය බලය තියෙන්නේ, මූල්‍ය බලය තියෙන්නේ. ඒ ඇරෙන්නේ ජනාධිපතිටවත්, මුදල් ඇමතිටවත්, අගමැතිටවත් රටේ මුදල් පිළිබඳ බලයක් නැහැ. පාර්ලිමේන්තුවට තමයි මේ මූල්‍ය බලතල තියෙන්නේ. පාර්ලිමේන්තුව තෝරාපත් කරගන්න ජනතාවෙන් හින්දා ආපහු කියනවා ජනතාවට තමයි මූල්‍ය බලතල තියෙන්නේ කියලා. එතකොට මෙන්න මේ පාර්ලිමේන්තුවෙන් වෙන් කරගන්න මේ 225 දෙනා මොකද කරන්නේ ඊළඟ මුදල් වර්ෂයට අපි ගත්තොත් එහෙම දැන් 2022 මුදල් වර්ෂයට 2022 ජනවාරි 1 වෙනිදා ඉඳලා 2022 දෙසැම්බර් 31 දක්වා මෙන්න මේ 2022 මෙන්න මේ කටයුත්ත සඳහා මෙන්න මේ කාල සීමාවට හදනවා රටේ සල්ලි මොනවා හරි ක්‍රමයකට භාණ්ඩාගාරයට මුදල් එකතු කරගන්නේ කොහොමද? ඒ වගේම රජයේ සල්ලි භාණ්ඩාගාරයෙන් එළියට යන්නේ නැත්නම් මිනිස්සුන්ට ලබා දෙන්නේ වැටුප් වලට වියදම් කරන්නේ රජයේ සේවා පවත්වාගෙන යන්න රටේ අවශ්‍යතාව පුරගන්න වියදම් කරන්නේ කොහොමද කියලා මෙන්න මේ කටයුත්ත කරන්න තමයි විසර්ජන පනත සකස් කරන්නේ. විසර්ජන පනත කියන්නේ අයවැය. අපේ මිනිස්සු සාමාන්‍ය භාෂාවෙන් භාවිතා කරන්නේ අයවැය කියලා. මෙන්න මේ විසර්ජන පනත සකස් කරන්නේ මෙන්න මේ මුදල් වර්ෂයට රාජ්‍ය මූල්‍ය මොන ආකාරයටද හසුරවන්නේ කියන එක විසර්ජන පනත මගින් පනත් කෙටුම්පත මගින් සකස් කරනවා. මෙන්න මේ පනත් කෙටුම්පත මේ පාර්ලිමේන්තුවට දාලා අනුමත කරලා කතානායකවරයාත් අත්සන් කළේ පස්සේ තමයි ඒක 2022 මුදල් පිළිබඳ නීතිය බවට රටේ පත් වෙන්නේ. අන්නේ නිසා තමයි මේ මුදල් රෙගුලාසියකේ මුදල් වර්ෂයේ විදිහට ජනවාරි මාසේ 1 ඉඳලා දෙසැම්බර් මාසේ 31 දක්වා තියෙන්නේ. දැන් ඔබ දන්නවා එතකොට බොහෝ අවස්ථාවල එකම් බ්‍රාන්ච් වල ඉන්න අය දන්නවා ප්‍රධාන වශයෙන්ම ගිණුම් අංශ වල ඉන්න නිලධාරීන් මේ දෙසැම්බර් 31 වෙනිදා රෑ එළි වෙනකනුත් වැඩ. එහෙම නැත්නම් ඒ ආසන්න දින ටිකේ එක දිගට වැඩ. ඇයි? මුදල් වර්ෂය ඉවර කරන්න. මුදල් වර්ෂය ඉවර කරලා ඒ අදාළ මුදල් ටික ඉතිරි වෙනවා නම් නැවත ඒකාබද්ධ අරමුදලට ලබා දීමේ කටයුතු කරන්න. එතකොට අපි දන්නවා අවුරුද්දක් දැන් අපි සංවර්ධන ක්‍රම සම්පාදනයේ පැත්ත ගත්තොත් ඔබ දන්නවා
මේ ප්‍රොජෙක්ට් එකක් අස්සම් කරලා ප්‍රොජෙක්ට් එකේ ගිවිසුම් අස්සම් කරලා ඊට පස්සේ මේක අපි කවුරු හරි කොන්ත්‍රාත්කරුවෙකුට ලබා දීලා කොන්ත්‍රාත්කරුවා මේක සම්පූර්ණ කරලා ඊට පස්සේ අවසානයේ වවුචර් ඉදිරිපත් කරලා ඊට පස්සේ වවුචර් අනුමත කරලා ඊළඟට සහතික කරලා මුදල් ගෙවීම දක්වා ගිහිල්ලා විසර්ජන සම්මත වැලේජරේ මේ මුදල් අඩු කරලා දානවා. ඒකට ඔක්කොම කරන්න ඕනේ දෙසැම්බර් 31ට කලින්. නමුත් අපි දන්නවා මුදල් වර්ෂයේදී මුදල් වෙන්නේ පස්සේ තමයි මේ ගිවිසුම් අස්සම් කරන්න හදන්න වෙන්නේ. එතකොට මේ හින්දා අවුරුද්දේ දෙසැම්බර් මාසෙ වෙනකොට මේ වැඩ නිම කළපු ව්‍යාපෘති වල වවුචර් එහෙම විශාල ප්‍රමාණයක් ගිණුම් අංශ වලට එකතු වෙනවා. එකතු වෙලා ඒ සියලුම මුදල් වර්ෂයේ ගනුදෙනු පියවන්න ඕනේ. දැන් මීට අමතරව තව ඒවා තියෙනවා. අපි ඉදිරියේදී මේ පිළිබඳව කතා කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම මේ එක අවුරුද්දකදී ඉවර නොවන වැඩක් පිළිබඳව කතා කළොත්. ඒ කියන්නේ දැන් ගොඩනැගිල්ලක් හදනකොට අපි දන්නවා අවුරුද්දකදී ඉවර කරන්න ඕනේ. අවුරුද්දකදී ඉවර කරන්න ඕනේ වුණාට සමහර දේවල් තියෙනවා අපිට අවුරුද්දකදී ඉවර කරන්න බැරි වෙනවා. දැන් උදාහරණයක් විදිහට අධිවේගී මාර්ගයක් ගන්න. අධිවේගී මාර්ගයක් ගත්තොත් මේ අවුරුද්දකදී ඔක්කොම ඉවර කරන්න බෑනේ. එතකොට අන්න ඒ වගේ ඒවා තියෙනවා. එතකොට මේ වගේ අධිවේගී මාර්ගයක් වගේ ඒවාදී අපි ඒවට කියනවා මේ අවිච්ඡින්න ප්‍රතිපාදන අවිච්ඡින්න වැඩ කියලා. ඒ කියන්නේ ඒ අවුරුද්ද තුල අවසන් කරන්න බෑ. එතකොට ඒක කොටසයි අවසන් කරන්නේ. එතකොට වසර කීපයක් තුලදී මේක ගමන් කරනවා ඉස්සරහට. අවිච්ඡින්න වැඩක්. හරි? අපි ඉදිරියේදී ඒ වචන සහ ඒ ක්‍රියාවලිය මුදල් රෙගුලාසි අනුසාරයෙන් කතා කරගෙන යමු. එතකොට අපි කිව්වේ එහෙනම් මුදල් රෙගුලාසි යටතේ මුදල් රෙගුලාසි 1 ගැන තමයි මම මේ කතා කරේ. මුදල් වර්ෂය කියන්නේ මොකක්ද කියන එක හඳුන්වලා දෙන්න. එතකොට ඊට අමතරව අපි දන්නවා දැන් මේ මුදල් වර්ෂය වගේම මුරේ දෙකත් අපිට හරි වැදගත්. මොකද හේතුව මේ දෙකෙන් තමයි පටන් අරගෙන මුළු රාජ්‍ය සේවයම දිවෙන්නේ. මුරේ දෙකේදී කතා කරන්නේ ඒකාබද්ධ අරමුදල ගැන. ඒකාබද්ධ අරමුදල ගැන තමයි මුදල් රෙගුලාසි දෙකෙන් කතා කරන්නේ. එතකොට මේ මුදල් රෙගුලාසි දෙකෙන් කතා කරන ඒකාබද්ධ අරමුදල කියන්නේ මොකක්ද? ඒකාබද්ධ අරමුදල පිළිබඳව අපිට ගොඩාක් තොරතුරු දැනගන්න වෙනවා. මොකද හේතුව ඒකාබද්ධ අරමුදලේ තියෙන කරුණු කාරණා අනුව තමයි මේ සම්පූර්ණයෙන්ම රාජ්‍ය සේවයේ මූල්‍ය ගලාගෙන යෑමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒතකොට රාජ්‍ය සේවය කිව්වහම ප්‍රධාන වශයෙන් පරිපාලනය වගේම මූල්‍ය පරිපාලනයත් ඒක ඇතුලේ තියෙනවා. එතකොට දැන් මේ වෙනකොට ඔබ දන්නවා මේ පාසල් මට්ටමින් එහෙම නැත්නම් ගුරු විදුහල්පතිවරු පිළිබඳ වැටුප් ගැටලුවක් තියෙනවා. එතකොට මොකද්ද මේ වැටුප් ගැටලුව? මේ වැටුප් ගැටලුවට මොකද්ද දෙන්න පුළුවන් විසඳුම? ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලනය තුල මොකද්ද තියෙන විසඳුම? එතකොට මේක ඇත්තටම සාධාරණද එහෙම නැත්නම් අසාධාරණද? රාජ්‍ය සේවයේ අනිකුත් ශේෂ්ත්‍ර වලට වඩා ගුරුවරුන්ගේ වැටුප අඩු කරලා තියෙනවද? එහෙනම් ඒක අසාධාරණයි. මේ ආදී වශයෙන් මොනවා හරි දෙයක් දැනගන්න නම් මේ පිළිබඳ මේ විෂය පිළිබඳව අපි හදාරන්න. ඒ විෂය පිළිබඳ හදාරලා තමයි පවතින ප්‍රශ්නේ දැනගන්න ඕනේ. එතකොට ඇත්තටම දැන් මේ ගුරු වැටුප් ගැටලුව විදුහල්පති සහ විදුහල්පති ගුරු වැටුප් ගැටලුව පිළිබඳ වැටුප් විෂමතාවය පිළිබඳ දැන් මුළු රටේම කතා වෙනවා. දැන් මේ අමාත්‍යාංශික පරිපාලන සේවයේ නිලධාරියෙක් විදිහට නැත්තම් මේ අයගේ මේ ගැටලුව ඔබ දකින්නේ කොහොමද කියලා ඔබෙන් ඇහුවොත් ඔබ දැනගන්න ඕනේ මේ ගැටලුව පැත්ත විතරක් මේකේ කියන කරුණු කාරණා ටික විතරක් අහගෙන ඔබට විසඳුමක් දෙන්න බෑ. රජයේ මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව, මේවේ තියෙන රාමුව පිළිබඳව මේ සියලු දේවල් එක්ක එකතු කරගෙන තමයි මේ ගැටලුව දිහා අපි සවිඥානිකව බලන්න වෙන්නේ. එහෙනම් එහෙම බලන්න නම් ඔබට මේ දැනුම අනිවාර්යයෙන්ම තිබිය යුතු වෙනවා. අපි බලමු එහෙනම් ඒකාබද්ධ අරමුදල කියන්නේ මොකක්ද කියලා. මේ ඒකාබද්ධ අරමුදල මම හැම වෙලේම කිව්වා විශේෂයෙන්ම ක්‍රම සම්පාදන මේ එක්සෑම් එකේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ලිමිටඩ් එක්සෑම් එකේදී මේ ලිමිටඩ් මේ දෙකම රාජ්‍ය සේවයේ ඉන්න අයට මම මේ කතා කරන්නේ. හරි? ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවය සීමිත ඒකම ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සීමිත බදවා ගැනීමේ තරඟ විභාග දෙකේදීම මේ මුදල් රෙගුලාසි කියන විෂය ඉතාම වැදගත් විෂයක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. දැන් මම මගේ YouTube channel හරහා මීට කලින් ලබා දීපු හුඟක්ම වීඩියෝ දාලා තිබුණේ මම ආයතන සංග්‍රහය ආශ්‍රිතව වීඩියෝ. එතකොට මුදල් රෙගුලාසි සම්බන්ධයෙන් අද තමයි මම මේ පළවෙනි වතාවට මාධ්‍ය හරහා ඔබට ලබා දෙන්නේ මාධ්‍ය හරහා විවෘත මාධ්‍ය හරහා ලබා දීමේ වීඩියෝවක් විදිහට ලබා දෙන්නේ.
ඊට කලින් මම මේ ඔබට මගේ පන්තිවලදී සහ ඒ ආශ්‍රිතව තමයි මුදල් රෙගුලාසි සම්බන්ධව මම ඔබ එක්ක සාකච්ඡා කරේ. එතකොට අද මේක තුල මේ රටේ මේ පන්තිවලට සහභාගී වෙන අය වගේම සහභාගී නොවන අයටත් මේ රටේ මූල්‍ය පිළිබඳ තියෙන තත්ත්වය නැත්නම් නීතිමය තත්ත්වය පිළිබඳ යම් අවබෝධයක් ඔබට ලබා ගැනීමට මේක හේතු වෙයි. එතකොට ඒ තොරතුරු පදනම් කරගෙන ඔබගේ සාමාන්‍ය විෂය කරුණු දැනුම වර්ධනය කරගන්නත් මේක හේතු කාරණා කරගන්න පුළුවන් මේ අදාළ වැඩසටහන. එතකොට ඒකාබද්ධ අරමුදල පිළිබඳව තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 149 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඒකාබද්ධ අරමුදල ගැන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 149 සඳහන් කරලා තියෙනවා ඒකාබද්ධ අරමුදල කියන්නේ මොකක්ද කියලා. ඒතකොට ඒකයි මම කිව්වේ මේ ශ්‍රී ලංකා පරිපාලන සේවය, ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවය මේ ලිමිටඩ් එක්සෑම් වලදී ඔබ දැනගත යුතු ප්‍රධාන පුස්තක කිහිපයක් තියෙනවා. මුදල් රෙගුලාසි, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, ආයතන සංග්‍රහය, කාර්යපටිපාටික රීති සහ ඒ ආශ්‍රිතව ඊට පස්සේ තියෙන සීලුම චක්‍රලේඛ. මේවා පිළිබඳ විෂයානුබද්ධ අධ්‍යයනයේදී ඔබේ දැනුම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ අරින්න මේ ඡේදාශ්‍රිත අභ්‍යාස ලියන්න බෑ. මේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ තරඟ විභාගවලදී. හරි. අපි බලමු එහෙනම්. ඒකාබද්ධ අරමුදල කියන්නේ මොකක්ද? ඒකාබද්ධ අරමුදල කියන එක ආංගික ව්‍යවස්ථාව අනුව මම පැහැදිලිවම කියන්නම්. નિયમિત කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරනු නොලැබුවා වූද ජනරජයේ සතු වූද සියලුම අරමුදල් එක්ව ඒකාබද්ධ අරමුදල සෑදී ඇත. එකී අරමුදල එක් ස්ථානයකට සීමා වී නැත. අපි මේක අර්ථ දක්වමු. નિયમિત කාර්යයන් සඳහා නීතියෙන් වෙන් කරනු නොලැබුවා වූද નિયમિત කාර්යයන් සඳහා නීතියෙන් වෙන් කරනු නොලැබුවා වූද නීතියෙන් වෙන් කරනු නොලැබුවා වූද ජනරජයේ සතු වූද ජනරජයේ සතු වූද සියලුම මුදල් එකතුව ඒකාබද්ධ අරමුදල සෑදී ඇත. ඔන්න දැන් ඒකාබද්ධ අරමුදල ගැන අපි කතා කරා. එතකොට මේක පොඩ්ඩක් අර්ථ දක්ව ගන්න වෙනවා. මොනවද මේ කියලා තියෙන දේවල් කියලා. નિયમિત කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරනු නොලැබුවා වූද බලන්න ඒ කියන්නේ මොකක්ද කියලා. මේ નિયમિત කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරනු නොලැබුවා වූද මේ නොයන්නක් තියෙනවා. නොලැබුවා වූද එහෙනම් මෙන්න මෙහෙම එකක් තමයි මේ කියන්නේ. අපි දන්නවා රජයේ සේවයේ නැත්නම් රජයේ භාණ්ඩාගාරයේ සතුව තියෙන මුදල් සියල්ලම ඒකාබද්ධ අරමුදලට අයිති නෑ. හොඳට බලන්න සේවක අර්ථසාධක අරමුදල ගැන හිතන්න. සේවක අර්ථසාධක අරමුදල කියන්නේ සේවකයාගෙන් 8%කුත් සේවකයාගෙන් 12%කුත් තමන්ගේ මූලික වැටුපට මේ ප්‍රමාණය අනුව අයින් කරලා මේක දානවා රජයට බාර දෙනවා ඒ භාණ්ඩාගාරේ තියාගන්න කියලා මේ සල්ලි ටික තියාගන්න කියලා. හැබැයි මේක රජයට අයිති සල්ලි නෙවෙයි. එතකොට මෙන්න මේ සේවක අර්ථසාධක අරමුදලේ තියෙන සල්ලි රජය අපි ළඟ තියාගෙන හිටියට භාණ්ඩාගාරයේ තියාගෙන හිටියට ඒකෙන් බෑ මිනිස්සුන්ට පඩි ගෙවන්න. ඒකෙන් බෑ බෝක්කු පාලම් හදන්න. ඒකෙන් බෑ වෙනත් ණය ගෙවන්න. ඒකාබද්ධ අරමුදලට ඒක අයිති නෑ. ඇයි ඒක નિયમિત කාර්යයක් සඳහා නීතිය වෙන් කරපු දෙයක්. සේවක අර්ථසාධක අරමුදල කියන මාතෘකාව ආරම්භ වෙනකොට ඒක පාර්ලිමේන්තුවේ සම්මත වෙනකොට ඒ සම්මත වෙලා ඒ මුදල ඒ සේවකයින්ගේ අනාගතේ ඒගොල්ලන්ට ආපහු බාර දෙනකන් රජයේ තියාගන්න මුදලක් මිසක් රජයේ සතු මුදලක් නෙවෙයි. එහෙනම් අන්න નિયમિત කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරනු නොලැබුවා වූද කියන්නේ ඒකයි. එහෙම නැති ඒවා විතරයි රජයේ ඒකාබද්ධ අරමුදලට ගන්න. ඉතින් සේවක අර්ථසාධක අරමුදලේ සල්ලි අයිති වෙන්නේ නැහැ. සේවක අර්ථසාධක අරමුදල කියන්නේ નિયમિત කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරනු ලබන ව්‍යවස්ථාපිත අරමුදලක් විදිහට තමයි අපි
සේවකාර්ථ සාධක අරමුදල හඳුන්වන්නේ. එතකොට ඒ නිසා ඒවා මේ ඒකාබද්ධ අරමුදලට අයිති වෙන්නේ නැහැ. ඒවත් අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ඒකාබද්ධ අරමුදලට අයිති වෙන්නේ නැති නිසා තමයි ඒවා අපි කියන්නේ මේ નિયમિત කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරු නොලැබුවා වූද. එහෙම විශේෂයෙන් වෙන් කරපුවා නෙවෙයි ඒකාබද්ධ අරමුදලට අයිති වෙන්නේ. ජනරජයේ සතුද. ජනරජයේ සතු වෙනවා කිව්වහම භාණ්ඩාගාරයේ මේ ජනරජයේ තියෙන රජයේ දෙපාර්තමේන්තුව අමාත්‍යාංශ තැපැල් කන්තෝරු උපතැපැල් කාර්යාල මේ සියලුම මේ සතුව ජනරජයේ සතු සියලුම මුදල් රජයෙන් තමයි. සියලුම මුදල් එක්ව ඒකාබද්ධ අරමුදල සෑදී ඇත. එතකොට ඒකාබද්ධ අරමුදල මම ඒකයි කිව්වේ මේ එක ස්ථානයකට කේන්ද්‍රගත වෙලා නැහැ. භාණ්ඩාගාරේ අමාත්‍යාංශ බැංකු ගිණුම් වල දෙපාර්තමේන්තු බැංකු ගිණුම් වල දෙපාර්තමේන්තු උපකාර්යාලවල කච්චේරි බැංකු ගිණුම් වල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බැංකු ගිණුම් වල ජනරජයේ වෙනුවෙන් වෙනත් රටවල් වල තියෙන තානාපති කාර්යාලවල තියෙන බැංකු ගිණුම් වල මේ සියලුම දේවල් එකතු වෙලා තමයි ඒකාබද්ධ අරමුදල හැදෙන්නේ. එතකොට අපේ ප්‍රශ්න පත්‍රවලදී අහුවොත් එහෙම ඒකාබද්ධ අරමුදල ටයත් වෙන මුදල් පැවතිය හැකි ස්ථාන ශ්‍රී ලංකාවේ නොවන ස්ථාන හඳුන්වන්න කියලා. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් වෙනත් රටවල ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල ශ්‍රී ලංකාව තුල මේ නැත්නම් ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල තියෙන මුදල් ජනරජයේ සතුයි නැත්නම් ඒකාබද්ධ අරමුදල සතු මුදල් විදිහට තමයි අපි හඳුන්වන්නේ. ඉතින් මේ විදිහට අපිට අර හිතාගන්න බැරි තැන් වලින් පවා ප්‍රශ්න අහන්න පුළුවන්. ඊළඟට මේ අහන්න පුළුවන් નિયમિત කාර්යයක් සඳහා නීතියෙන් වෙන්කරනු නොලැබුවා වූද කියන එකේදී මේ නීතියෙන් වෙන්කරනු නොලැබුවා මේ නීතියෙන් වෙන් කරපු ඒවා මොනවද කියලා අහන්න පුළුවන්. එහෙනම් නීතියෙන් වෙන් කරපු ඒවා මොනවද දැන්? උදාහරණයක් විදිහට තමයි අපි ගත්තේ මොකද්ද? ඒකාබද්ධ මේ දැන් මම කිව්වේ සේවකාර්ථ සාධක අරමුදල. සේවකාර්ථ සාධක අරමුදල. එතකොට ඒක નિયમિત කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරපු මුදල්. ඒකම බලන්න ජනාධිපති අරමුදල. දැන් අපි ජනාධිපති අරමුදල කියලා එකක් තියෙනවනේ. දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ දැන් මේ ජාතික ලොතරැයි මණ්ඩලය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ගැන කතා කරනකොට ඔබට තේරෙනව නේද? අර ගොවිසෙත වගේ ලොතරැයියක්. එහෙම නැත්නම් මේ විවිධ ලොතරැයි අලෙවි කරනකොට ඒගොල්ලෝ දානවා අර ඇඩ් එකක් දානවා අර වයලින් අයියාගේ තාත්තාට සනීප වෙන්න අර අම්මයි දුවයි ජාතික ලොතරැයි මණ්ඩලේ ලොතරැයියක් ගන්නවා. මොකක්ද ඒකේ වක්‍ර අදහස? ජාතික ලොතරැයි මණ්ඩලයේ ලාභය ඒකාබද්ධ අරමුදලට නෙමෙයි යන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලාභය අන්න මහ පොළ ශිෂ්‍යාදාල අරමුදලට යනවා. ඒ අනුව තමයි විශ්වවිද්‍යාලයට යන ළමයිට මහ පොළ ශිෂ්‍යාදාල ලබා දෙන්නේ අන්නේ අරමුදලේ. එතකොට ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් අරගෙන අයියා විශ්වවිද්‍යාලය යනවා කියලා අරගෙන ගෑල්ලා මේ දුවන ඇඩ් එකක් දාලා තිබුණේ. ඒක ඇතුලේ තියෙන මොකද්ද? මුදල් රෙගුලාසි. ඇයි? ජාතික ලොතරැයි මණ්ඩලයෙන් චෙක් එකක් ගත්තාම ඒවා નિયમિત කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරපු ඒවා. નિયમિત කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරපු ඒවා. එහෙනම් ජාතික ලොතරැයි මණ්ඩලය ගන්න මේ ස්විප් ලොතරැයි පතේ එන ලාභය අන්න අයියා විශ්වවිද්‍යාලය යනකොට අයියට මහ පොළ ශිෂ්‍යාධාරයේ විදිහට ලබා දෙනවා. ඒව එහෙනම් ඒකාබද්ධ අරමුදලට අයිති වෙන්නේ. ඊළඟට වයලින් අයියාගේ තාත්තා ඉස්පිරිතාලේ ගිය ඇඩ් එක බලන්න. වයලින් අයියාගේ තාත්තා ඉස්පිරිතාලේ ගිය ඇඩ් එකේ තාත්තට බේත් ගන්න මොකද කරන්නේ? මේ දුවයි අම්මයි ලොතරැයියක් ගන්නවා ජාතික ලොතරැයි මණ්ඩලේ. එතකොට මෙන්න මේ මුදල් යනවා ජනාධිපති අරමුදලට. ජනාධිපති අරමුදලේ තියෙනවා ඒ අරමුදල මොකටද තියෙන්නේ? ජනාධිපති අරමුදල ඒකෙන් මොනවද කරන්නේ? ඒගොල්ලෝ කියනවා අන්නේ අරමුදලෙන් ජනාධිපතිවරයාගේ ගෙදෙට්ට එන කෙනෙකුට රජ ගෙදෙට්ට එන කෙනෙකුට තේ එකක් දෙන්න. බත් ටිකක් කන්න දෙන්න. රජ ගෙදෙට්ට ගියාම සලකන්න එපේ. අන්න ඒකට ඒකෙන් සල්ලි ගන්න පුළුවන්. ඒ වගේම අසරණ ලෙඩෙකුට ශල්‍ය කර්මයකට යම්කිසි මුදලක් දෙන්න. මේ ජනාධිපති අරමුදලට පුළුවන්. ඒ හින්දා තමයි ඒ මුදල් ජනාධිපති අරමුදලට ඒකේ ලාභෙත් යන්න දීලා තියෙන්නේ. ඒ නිසා තමයි අපේ රටේ හිටපු සහ මේ වර්තමාන මේ දක්වා ජනාධිපතිවරුන්ගේ කට්ටිය මොකද කළේ? තමන්ගේ සමහර මීටිං තියෙනවා ජනාධිපතිලේ අරගේ ගෙදර තියෙනවා. තියලා විශාල පිරිසක් ගෙන්න ගන්නවා. ඉතින් ජනාධිපති අරමුදලෙන් කන්න බොන්න දෙන්න පුළුවන් නෑයි. ඒක නීතියේ තියෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ සල්ලි ජනාධිපති ගෙදරට එන මිනිස්සුන්ට කන්න දෙන්න පුළුවන්. එහෙනම් රැස්වීමක් තියලා එහෙම අන්න ඒගොල්ලෝ කන්න බොන්න දෙනවා. ඉතින් ඒක පුළුවන්. නීතියේ තියෙන දෙයක්. ඒක මොකද කරන්නේ? අර මන් දුප්පත් අහිංසක අසරණ മന്ത്രിවරයෙක්ගේ කකුලක් තුවාල වුණාම එහෙම අන්න ජනාධිපති අරමුදලෙන් සල්ලි ටිකක් වෙන් කරලා විදේශ රටක ස්පිරිතාලයකට යවලා ඒකට බේත් තරන් දෙනවා. ඒ කියනවනේ රෝගීෙකුට
රෝගාධාර දෙන්න පුළුවන් කියලා ජනාධිපති අරමුදලේ. අන්න ඒකත් එහෙනම් ඒක පුළුවන්. ඔය විදිහට තමයි ශල්‍ය කර්ම, හෘද සැත්කම්, වකුගඩු සැත්කම් වගේ ඒවට ඔය ඊළඟ ජනාධිපතිවරයා ශිෂ්‍ය ආධාර හිටපු ගමන් කියනවා ඔය ජනාධිපතිවරයා මෙන්න මේ ළමයි ටිකට ශිෂ්‍යත්වයක් ලබා දුන්නා. ජනාධිපති අරමුදලේ. එතකොට මේ ඒක නියමිත කාර්යයක් සඳහා වෙන් කරපු සල්ලි. එහෙනම් අන්නේ වෙන් කරපු සල්ලි අයිති වෙන්නේ නැහැ ඒකාබද්ධ අරමුදලට. දැන් මම උදාහරණ දෙකක් ඔබට පැහැදිලි කරලා දුන්නා. මේ නියමිත කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරලා තියෙන්නේ මොනවද? ඒ තියෙනවා රජයේ සතුව තිබුණට භාණ්ඩාගාරයේ සල්ලි තියෙනවා. තිබුණට ඒවා ඒකාබද්ධ අරමුදලේ සල්ලි නෙවෙයි. එතකොට එහෙම නොවන ඒවා තමයි ඒකාබද්ධ අරමුදලට අයිති වෙන්නේ. එතකොට මේ ඒකාබද්ධ අරමුදලට සල්ලි එන ක්‍රම මොනවද? ප්‍රධානම එක තමයි බදු. බදු ආදායම්. බදු ආදායම් වලින් ඒකාබද්ධ අරමුදලට මුදල් එනවා. එහෙනම් තීරු බදු, රේග බදු, ආදායම් බදු ආදී විවිධාකාර බදු වලින්. එතකොට අපි දන්නවා ඍජු බදු ගෙවන මිනිස්සු ඉන්නවා. ඒ වගේම වක්‍ර බදු ගෙවන මිනිස්සු ඉන්නවා. වැඩි හරියක් ඉන්නේ වක්‍ර බදු ගෙවන අය. උදාහරණයක් විදිහට පෙට්‍රල් ටිකක් ටැංකියට ගහ ගන්නකොට පෙට්‍රල් ලීටරයකින් රජය ගන්නවා යම්කිසි බදු මුදලක්. අන්නේ ආදායම ඒකාබද්ධ අරමුදලට එනවා. එතකොට අපි දන්නෙත් නැහැ අපි අද අපේ මෝටර් සයිකලයට නැත්නම් අපේ කාර් එකට අපේ 3 wheel එකට ඔන්න අපි පෙට්‍රල් ගැහුවා. එතකොට පෙට්‍රල් අපි ලීටර් 10ක් ගහනකොට මෙන්න රුපියල් 30 ගානේ බද්ද යනවා නම් රුපියල් 300ක් රජයට අපි එදා දවසේ බදු ගෙවලා. දැන් මේක 3 wheel එකකුත් නැති කෙනෙක් ගැන හිතන්න. මෝටර් සයිකලයකුත් නැති කෙනෙක් ගැන හිතන්න. ඔහු මොකද කරන්නේ? හදිස්සි අසනීප වෙලා 3 wheel එකක නැගලා හයර් එකක යනවා ඉස්පිරිතාලෙට. ඇවිද ගන්නත් බෑ. ඒ හින්දා 3 wheeler එකක් හයර් කරගෙන ඉස්පිරිතාලේ යනවා. ඉස්පිරිතාලේ යනකොට එයා රුපියල් 600ක් ගෙවනවා 3 wheel කුලිය. 3 wheel කුලිය 600ක් ගෙවනවා. එතකොට 3 wheel කුලිය 600ක් ගෙවනකොට ඒ 3 wheel එකට පෙට්‍රල් යනවා රුපියල් 300ක්. එහෙනම් රුපියල් 300ක පෙට්‍රල් යනකොට ඒ ලීටර් දෙක හෝ ඒ ගහපු පෙට්‍රල් ප්‍රමාණයට ඒ බදු මුදල ගෙවලා අන්න වක්‍ර බදු ගෙවනවා අපි. ඊළඟට අපි වෙනත් ආකාරයේ ආදායම් බදු. ඊළඟට අපි දන්නවා බොහෝ භාණ්ඩවලට විදේශ රටවල් වලින් ලංකාවට ගේන්නේ අමුද්‍රව්‍ය. ඒ අමුද්‍රව්‍ය ගෙනකොට රජයේ බදු ගහනවා. ඒ වගේම රේගුවෙන් නිදහස් කරනකොට රජයේ බදු ගහනවා. ඊළඟට ආදායම් වැඩි අය තමන්ගේ වාර්ෂික ආදායම වැඩි වෙනකොට ඒකේ යම් කොටසක් රජයට ගෙවන්න ඕනේ අපි කියනවා ආදායම් බදු කියලා. ඊළඟට අරක්කු බොන අය ගැන හිතන්න. බොහෝ වෙලාවට මිනිස්සු මේවා මේ බොහෝ දෙනෙක් මත්පැන් සහ දුම්මැටි පානය කරන උදවිය. එතකොට ඒ අරක්කු බෝතලයක් බාරකින් ගන්නකොට අන්න සුරා බදු විදිහට රජයට බදු ආදායම ගෙහිලා තියෙනවා. එතකොට දුම්මැටියක් පානය කරනකොට ඒ දුම්මැටි දුම්කොළ බද්ද සහ දුම් පානය කිරීම සඳහා දුම්මැටියට බදු මුදලක් එකතු කරගෙන තමයි මේ සිගරට්ටුවේ මිල වැඩි වෙලාදී. ඒ මිලත් ගන්න රජයට යනවා. මේ ආදී වශයෙන් ඊළඟට අපි දැන් දුරකථන ඇමතුමක් ගත්තා කියන්නකෝ. දුරකථන ඇමතුම ගන්නකොටත් එකෙන් මේ අපෙන් කැපෙන ප්‍රමාණයට data හෝ ඒ අදාළ මුදලෙන් කැපෙන ප්‍රමාණය යම් ප්‍රතිශතයක් යනවා බද්දක් විදිහට රජයට. මෙන්න මේ ආදී වශයෙන් මහ ජනතාවගෙන් විවිධාකාර විදිහට මේ බදු ආදායම් වලට ඒකාබද්ධ අරමුදලට රජයේ මේකාබද්ධ අරමුදලට මුදල් එකතු කර ගන්න. මේක අංක 10 යටතේ තමයි මේ බදු ආදායම ගණන් බලනකොට ගණන් තියන්නේ ඉලක්කම් තියන්නේ. ඊළඟට අපි අනිත් එක විදිහට කතා කරනවා බදු නොවන ආදායම. බදු නොවන ආදායම. මොනවද මේ බදු නොවන ආදායම? දැන් ඔබ හොඳම උදාහරණේ දැන් ශ්‍රී ලංකා පරිපාලන සේවයට එහෙම නැත්නම් ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ මේ ලිමිටඩ් එක්සෑම් වලට ලියන මේ රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාම දැන් විභාග ගාස්තු ගෙවනවනේ. ඒක බදු නෙවෙයි. අන්න විභාග ගාස්තු මේවා යන්නේ කොහටද? ඒකාබද්ධ අරමුදලට. ඒකාබද්ධ අරමුදලට. ඒක මොකද්ද? බදු නොවන ගාස්තුවක්. ඊළඟට අපි දන්නවා උසාවියට ගිහිල්ලා ඔය කසිප්පු වගේ ඒවා අල්ලලා මොනවා හරි අල්ලලා දඩ ගහනවා. දඩ ගහනවා. රුපියල් 5000යි 25000යි 50000යි ඊළඟට දැන් හාල් අලුතෙන් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ નિયમિત ගැසට් නිවේදනයේට වඩා වැඩි මිලට භාණ්ඩයක් වික්කොත්
පාරිභෝගික සේවා අධිකාරියට පුළුවන් ඒ වැඩිමුලට භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් ඒ අදාළ ව්‍යාපාරිකයට විරුද්ධව නඩුවක් දාලා උසාවියේදී උසාවි නියෝගයක් ගත්තොත් ඒකට දඩයක් පනවන්න පුළුවන්. ඒ දඩය රුපියල් 2500ට තිබ්බ දඩේ දැන් රුපියල් ලක්ෂය දක්වා වැඩි කළා කියලා තමයි පහුගිය දවස්වල ඔහු මේ මාධ්‍ය හරහා ප්‍රකාශ කළේ. පාරිභෝගිකව ආරක්ෂා කරන තමයි ඔව් එහෙම කළා කියන්නේ. දැන් එහෙම කරපු ගමන් මොකද වෙන්නේ? අන්න දඩ ගහනවා. ඊළඟ කසිප්පු විකුණන මිනිස්සයා පොලිසියෙන් අල්ලගෙන ගිහිල්ලා ඔන්න දඩයක් ගහනවා. දැන් අලුතෙන්ම මේ මොනවද? මාස් දාගෙන නැත්නම් පාර්ලිමේන්තුවේ සම්මත කරලා නීතියක් සම්මත කළොත් අන්න ඒකට මෙච්චර දඩයක් ගහන්න ඕනේ කියලා අන්න ඒ මිනිසුන් අල්ලගෙන ගිහිල්ලා දඩ ගහන්න පුළුවන්. එතකොට මේ විදිහට උසාවියෙන් ඒකම රත වාහන නඩු. රත වාහන නඩු වලට මෙන්න ඉර කැපුවා කියලා දඩයක් ගහනවා. මෙන්න වැරදි තැනින් ඉස්සර කරා කියලා දඩයක් ගහනවා. මේ ආදී වශයෙන් වාහනයක් එළවනකොට පොලිසිය රත වාහන පොලිසිය විදිහට මේ දඩ මුදල් එකතු කරනවා. දැන් අපි හයියෙන් යනකොට දැන් සමහර වෙලාවට අපිට තියෙන කාලයත් එක්ක අපිට අධික වේගයකින් යන්න වෙන අවස්ථාවල් තියෙනවා. එතකොට මොකද කරන්නේ? පොලිසියෙන් අර අකුලක් අස්සේ හැංගිලා ඉඳලා ටක් ගාලා අපිට ඉස්සරහට අල්ලනවා. මීටරේ. අල්ලලා ටක් ගාලා මෙන්න මහත්තයා ගිහිල්ලා තියෙන්නේ 85යි. එහෙනම් යන්න පුළුවන් 70ට අඩු වේගෙන්. දැන් 85ක ගිහින් අධික වේගයෙන් රිය පැදවීම කියලා මෙන්න අපිට දඩ මුදලක් ගන්නවා. මොකටද? ඒකාබද්ධ අර මුදලට මුදල් හොයලා දෙන්න තමයි ඒගොල්ලෝ එච්චර මහන්සියෙන් මේ කටයුතු කරන්නේ. එහෙනම් දඩ මුදල්. මුද්දර ගාස්තු ගැන කතා කරා දඩ මුදල්. විභාග ගාස්තු ගැන. ඊට අමතරව මුද්දර ගාස්තු දැන් බලන්නකෝ. දැන් මුද්දර වලින් යන සල්ලි. දැන් ඔබ රජයේ නිලධාරීන් විදිහට ඔබ පේ ෂීට්ස් අස්සම් කරනවානේ. පේ ෂීට් එක අස්සම් කරනකොට රුපියල් 25000ට වැඩි මුදලක් ගන්නවා නම් රුපියල් 25ක මුද්දරයක් ගහන්න ඕන. එතකොට මොකද කරන්නේ? දැන් ඔබ පේ ෂීට් එකේ මුද්දරයක් ඉස්සර මුද්දරේ අලවලා තමයි අස්සම් කළේ. දැන් මේ මුද්දරේ අලවන්නෙත් නැතුව මුද්දර ගාස්තු කපනවා. මුද්දරේ අලවලා කරන්නේ මොකද්ද? ඒ මුද්දරේ මුද්‍රණය කරලා අලවලා ඒක අවලංගු කරලා ඒකේ මුදල නැවත වක්‍රව රජයේ භාණ්ඩාගාරයට යන එක වෙනුවට දැන් කලින්ම කපා ගන්නවා. රුපියල් 25 කපා ගන්නවා වැටුපේ. ඔබගේ පේ ස්ලිප් එකේ රුපියල් 25ක් කපලා දෙනවා මුද්දරේට. ඒ මුද්දරේට කපලා ඒ මුද්දරේ මුද්‍රණය කළෙත් නැහැ. මුද්දරේ වික්කෙත් නැහැ. නමුත් මුද්දර ගාස්තු කියලා කපලා මුද්දර ගාස්තු ටික ඒකාබද්ධ මුදලට ආපහු එකතු කරගන්න. එතකොට තැපැල් කන්තු මේ මුද්දර ගාස්තු කාගේද? තැපැල් දෙපාර්තමේන්තුවේද නැහැ. උඟක් අය හිතාගෙන ඉන්නවා මේ මුද්දර ගාස්තු තැපැල් දෙපාර්තමේන්තුවේ කියලා. මුද්දර ගාස්තු තැපැල් දෙපාර්තමේන්තුව නෙමෙයි. තැපැල් දෙපාර්තමේන්තුව කරන්නේ මේ මුද්දර විකුණලා දෙන එක. ඔහු තැරව් කරුවා. ඔහු මේ ව්‍යාපාරිකයා. ඔහුට යම් කොමිෂන් එකක් කොමිස් මුදලක් තියාගෙන ඔහු මුද්දරේ විකුණලා දෙනවා රජයට. එතකොට මුද්දරවල නියම අයිතිකාරයා තියෙන්නේ කවුද? මුද්දරවල නියම අයිතිකාරයා ඉන්කම් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එක. ආදායම් බදු දෙපාර්තමේන්තුව තමයි මේ මුද්දරවල අයිතිකාරයා. එයාලා තමයි මේ මුද්දර ටික එකතු කරන්නේ. එතකොට මේ ආදායම් බදු දෙපාර්තමේන්තුව සතු මුද්දර ගාස්තු ටික ඒ ටිකත් කොහාටද යන්නේ? මුද්දර ගාස්තු ටිකත් යන්නේ බදු නොවන ආදායම් විදියට ඒකාබද්ධ අරමුදලට. එතකොට බලන්නකෝ අපි මුද්දර දැන් අපි මධ්‍යම රජයේ ඔප්පු දැන් බදු අපි සාමාන්‍යයෙන් සින්නක් කර ඔප්පු තෑගි ඔප්පු වගේ ලියනකොට ඒවැ මුද්දර ගාස්තු අපි ගෙවන්නේ පළාත් සභාවේ පළාත් භාණ්ඩාගාරයට. ඉඩම් බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුළ පළාත් සභාවලට ලැබිලා තියෙන හින්දා අපි ඔප්පු ලියනකොට ගහන මුද්දර ගාස්තු වල සල්ලි රජයේ යන්නේ පළාත් සභාවේ භාණ්ඩාගාරයට පළාත් භාණ්ඩාගාරයට. ඒ කියන්නේ බස්නාහිර පළාත් සභාවට මහ විශාල බාධායක් තියෙන්නේ. බස්නාහිර ඉඩම් මහ ගණන්. බස්නාහිර පළාතේ ඉඩම් පර්චේස් එකක් විකුණන්න ගියත් විශාල මුදලකට තමයි අලෙවෙන්නේ නගරාසන්න තියෙන ඉඩම්. එතකොට මේ හැම ඉඩමකින්ම 4%ක් ඒ විකුණන වටිනාකමින් 4%ක් රජයට මුද්දර ගාස්තු අපි ගහන්න ඕනේ. උදාහරණයක් විදිහට ලක්ෂ අපි හිතමු ලක්ෂ 100කට ඉඩමක් වික්කා කියලා. ලක්ෂ 100කට ඉඩමක් විකුණුම් කර ඔප්පුවක් අපි හදනකොට රුපියල් ලක්ෂ 4ක මුද්දර දහන්න ඕනේ රජයට. ලක්ෂ 4ක මුද්දර ගාස්තුවක් ගෙවන්න ඕනේ රජයට. පළාත් භාණ්ඩාගාරයට. ඉතින් මේ ආදී විදිහට පළාත් භාණ්ඩාගාරයට විශාල මුදලක් එකතු වෙනවා. ඒ හින්දා තමයි ඔය හිටපු ගමන් පළාත් සභාවල ඔය මහ ඇමතිවරු මේ රත්තරණින් පුටු හදන්න හදන්නේ. ඇයි මේ මෙච්චර මේ මහ ජනතාවගේ මුද්දර ගාස්තු විදිහට විශාල මුදලක් පළාත් සභාවලට එකතු වෙනවනේ. නැතුව මේ ගෙදරින් ගෙන ආපු සල්ලි නෙමෙයි. ඒවා පළාත් භාණ්ඩාගාරයකට එකතු වෙන්නේ.
මේ පළාත් භාණ්ඩාගාරයේ මුදල් වියදම් කරන්න ඕනේ නැවතත් පාර්ලිමේන්තුවේ අනුමැතියකට යටත්ව යම් ප්‍රමාණයක් ඒකටත් තියෙන රීති මාලාවක්. ඒ රීති පද්ධතිය තුල ඉඳගෙන තමයි ඒගොල්ලොත් ඒ කටයුතු සිද්ධ කරන්නේ. එතකොට නමුත් අපි ගත්තොත් එහෙම බදු ඔප්පු වගේ දේවල් වල බදු ඔප්පු වල මුද්දර ගහන්නේ අපි මධ්‍යම රජයට. මොකද බදු ඔප්පු වල අයිතිය තියෙන්නේ බදු දීමේ බලය තියෙන්නේ මධ්‍යම රජයට. එතකොට එකම ඉඩම් බලතලයේ දෙකට කැඩිලා තියෙන්නේ මේ විදිහට. එතකොට ඒ නිසා මධ්‍යම රජයට මේ මුද්දර අපි තැපැල් කන්තෝර මුද්දර අරගෙන තමයි මේ මුදල අවලංගු කරලා අපි අස්සම් කරලා ඒවා හිල් කරලා ඔප්පු වල අලවලා තමයි මේ දෙවෙනි පිටපත් ටික ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට බාර දෙන්නේ. මොකද ඒ සියලු මුදල් යන්නේ භාණ්ඩාගාරයට නිසා. නැත්තම් ඔප්පු ලියනකොට හිතනවා ඇති මේ නීතිඥ මහත්තයා ගොඩක් සල්ලි ගත්තා. මේ මිනිස්සයාට ගොඩක් සල්ලි මේකට ගත්තනේ කියලා නෑ. නීතිඥ මහතුරු ගන්න මේ මුදලෙන් 104 මේ ගන්න මේ මුදලෙන් වටිනාකමෙන් 104ක මුද්දර ගාස්තුවක් රජයට අපහු ලබා දෙන එක තමයි කරන්නේ. එතකොට මේ නීතිඥ මහතුරු මාසෙකට ලක්ෂ ගණන් රජයට ලබා දෙනවා. ඒවා ඔක්කොම මේ දැන් බදු ඔප්පු වල නම් මුද්දර ගාස්තු භාණ්ඩාගාරයට ඒකාබද්ධ අරමුදල තමයි යන්නේ. ඊට අමතරව රජයේ නිලධාරීන් විදියට බොහෝ වෙලාවට අපි ක්වාටර්ස් වල ඉන්නේ. අපිට ගෙවල් විදියට රජයේ නිල නිවාස දීලා තියෙනවා. රජයේ නිල නිවාස දුන්නාම දැන් මම පුත්තලම ඉන්න යද්දි මට දුන්නේ සහකාර දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිල නිවාසය. දැන් මම මොනරගල ඉන්නකොට මොනරගල සහකාර දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිල නිවාසය තමයි දීලා තියෙන්නේ. ඒකට අපි මේ විදියට විවිධ නිල නිවාසවල අපිට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිල නිවාසී ජීවත් වෙනකොට ඒ සඳහා අපි රජයට මේ ගෙවල් කුලිය ගෙවන්න ඕනේ. නිකන්ම දෙන්නේ නැහැ. රජයට ගෙවල් කුලියක් ගෙවන්න ඕනේ. ඒ ගෙවල් කුලිය ගෙවන්නේ නිල නිවාස සඳහා අපි කුලියක් ගෙවනවා රජයට. ඒක කොච්චරද කියලා ආයතන සංග්‍රහය සඳහන් කරලා තියෙනවා. ඉදිරියේදී අපි ඒව ගැන කතා කරමු. ආයතන සංග්‍රහයත් එක්ක. ඒ 100% ප්‍රතිශතය කීයද? 8%ද 5ද 12.5ද ඒවා එහෙම උනේ කොහොමද? ඒක හොඳ සිද්ධියක්. ගෙවල් කුලිය සම්බන්ධයෙන් අපිට පුළුවන් හොඳ ප්‍රශ්නයක් මේක ඇතුළට දාන්න. මෙන්න මේ රජයේ ගෙවල් කුලියත් ඒකාබද්ධ අරමුදලට තමයි ලැබෙන්නේ. ඊළඟට රාජ්‍ය දේපල විකුණුවොත්. දැන් අපි දන්නවා භාණ්ඩ සමීක්ෂණය. වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයේදී අපි සමහර වෙලාවට කියන්නේ අබෙලි භාණ්ඩ විදිහට රිපෙයාර් කරන්නත් බැරි, තව තැනකට දීලා වැඩකුත් නැති, ඒ වගේම විනාශ කරනවට වැඩිය හොඳයි මේවා විකුණලා දාන එක කියලා ඔය පරණ වාහන එහෙම නැත්නම් ඩෙස් බංකු පුටු ඒවා අපි විකුණනවා. ඒ සඳහා අපි වෙන්දේසියක් කරලා යම්කිසි වටිනාකමක් දක්සේරු කරලා ඒ බඩු විකුණනවා. විකුණන්නේ මේ රජයේ සතු දේපලක් නේ විකුණන්නේ. ඒතකොට ඒක මුදල් බවටපත් වුනහම මේ මුදලත් ආපහු ඒකාබද්ධ අර මුදලට තමයි යන්නේ. ඊළඟට අපි දන්නවා රජයේ ණය දෙනවා. දැන් අපි රජයේ සේවක විදිහට අපි සියල්ල ණයකාරයෝ. රජයට ණය වෙලා තියෙන්නේ. අපි මොකද කරන්නේ? අපි 10 month loan එක අරගෙන තියෙනවා. ඊට අමතරව තවත් සමහරවිට අපි වාර්ෂිකව ගන්න මොනවා හරි ණයක් ගන්න තියෙනවා රජයේ. අපි ඒ ණය ගන්නවා කලින්. මොකද අපි ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන් රජයේ නිලධාරිය. එතකොට මේ රජයේ සේවකයෝ මොකද කරන්නේ? රජයෙන් ණය ගන්නවා. රජයෙන් ණය අරගෙන මොකද කරන්නේ? ණය කියන්නේ රජයේ මේ ඒකාබද්ධ අරමුදලේ තියෙන මුදල් ප්‍රමාණයක් තමයි දීලා තියෙන්නේ. ඒකට ඒක ආපහු ඒකාබද්ධ අරමුදලට දැම්මට ඒක ආදායමක් නෙවෙයි. ඒ දීපු සල්ලිනේ ආපහු ලැබෙන්නේ. හැබැයි මේකට පොලියක් අපි ගෙවනවා. අපි යම්කිසි ණයක් ගත්තාම රජයට ණයක් ගෙවනවා, පොලියක් ගෙවනවා. අන්න ආපහු ගෙවන ණය රජයේ ආදායමක් නෙවෙයි. හැබැයි මේ ආපහු ගෙවන ණයත් එක්ක ගෙවන පොලිය රජයේ ආදායම. රජයේ ආදායම. මට මතකයි ඒක අවුරුද්දක ප්‍රශ්න පත්‍රයකට තිබුණා මේ ඒකාබද්ධ අරමුදලට ලැබෙන මුදලක් රාජ්‍ය ආදායම නොවන අවස්ථාවක් සඳහන් කරන්න කියලා. දැන් බලන්නකො. හරි ලස්සනයිනේ මේ වැඩේ. ඒකාබද්ධ අරමුදලට මුදල් ලැබෙනවලු. හැබැයි ඒක රාජ්‍ය ආදායමක් නෙවෙයි. එවැනි අවස්ථාවක් සඳහන් කරන්නලු. ඒක පාඩටම දැන් මේවා නිකන් ඔල්මොරොන්දන් වෙන ප්‍රශ්න බවටපත් වෙනවනේ. දැන් මොකද්ද මේ කියලා තියෙන්නේ? රජයේ සේවකයෙක් ණය ගන්නවා. රජයේ සේවකයෙක් ණය ගන්නවා කියන්නේ ඒකාබද්ධ අරමුදල තිබ්බ සල්ලි ටිකක් රජයේ සේවකයාට දෙනවා. ඔහු පොලියත් එක්ක ආපහු ගෙවනවා. ඒතර මේ ගෙවන මුදල ඒකාබද්ධ අරමුදලට ආදායමක් නෙවෙයි. ආදායම වෙන්නේ ඔහු ගෙවන මුදලේ පොලිය ප්‍රමාණය විතරයි. ඔහු ගෙවන මුදලේ පොලිය ප්‍රමාණය විතරයි ආදායමක් වෙන්නේ. එහෙනම් ඒකාබද්ධ අරමුදලට මුදල් ලැබෙනවා. ඒක ආදායමක් නොවන අවස්ථාවක් කියන්නේ රජයේ නිලධාරියෙක් ලබා ගන්නා ණය අත්තිකාරමක් ආපසු මුදල ගෙවීම ඒකාබද්ධ අරමුදලට ආදායමක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් රජයේ මේ ණය ගත්තාම පොලිය. ඊට අමතරව රජයේ ආදායම් දෙපාර්තමේන්තු තියෙනවා.
රාජ්‍ය අමාත්‍යාංශ එහෙම නැත්නම් අර්ධ රාජ්‍ය එහෙම නැත්නම් දෙපාර්තමේන්තු අර්ධ රාජ්‍ය සංස්ථා මේ වගේ දේවල් තියෙනවා රජයේ සතු දේවල්. ඒකට ඒගොල්ලෝ මොකද කරන්නේ? ආදායම් උපයනවා. දැන් කඩදාසි සංස්ථා රජයේ කඩදාසි සංස්ථා වාලච්චේ ආදායම් උපයනවා. ඒ ආදායම ඒකාබද්ධ මුදලට එකතු වෙනවා. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මේ දුම්රිය ගමන් කරනවා මිනිස්සුන්ට පඩි ගෙවනවා නඩත්තු කරනවා ඊට අමතරව ඒකේ ලාභයක් උපයනවා. ඒ ලාභය අන්න රජයේ ආදායමක් බවට පත් වෙනවා. මෙන්න මේ සියලු දේවල් බදු නොවන ආදායම් විදිහට තමයි හඳුන්වන්නේ. එතකොට බදු නොවන ආදායම් ටික මෙහෙම බදු ආදායම් ටික එහෙම. ඊට අමතරව මේ බදු නොවන ආදායම් ටික අපිට 20 කියන අංකෙන් තමයි ඒකාබද්ධ අරමුදලට අපි ගිණුම්ගත කරනකොට ගිණුම්ගත කරන්නේ. ඊට අමතරව ඒකාබද්ධ අරමුදලට තවත් මුදල් මදි නම් මේ විදේශාධාර ප්‍රධාන හෝ ණය ඒකාබද්ධ අරමුදලට මුදල් ලැබෙන තවත් ක්‍රමයක්. ඉතින් විදේශාධාර ප්‍රධාන කියන්නේ කවුරු හරි අපිට තෑග්ගක් විදිහට දුන්නොත්. දැන් නම් කවුරුත් තෑග්ග විදිහට දෙන්නේ නැහැ හැබැයි දෙනවා. දැන් ඔය හිටපු ගමන් කියන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අපිට ප්‍රදානය කළා. මෙන්න මේකෙන් මෙන්න මේ ටික කරහලා කියලා ඩොලර් ටිකක් දුන්නා. ආයෙ ගෙවන්නේ නැහැ. ඒ සල්ලි ටිකත් ඒකාබද්ධ අරමුදලට තමයි. හැබැයි ඒගොල්ලෝ කියපු කරුණු වලට තමයි වියදම් කරන්නේ. ඊට අමතරව ණය. ඒක ඉතින් අපි ගන්නවා ණය විතර නෙමෙයි පොලියට ගන්නෙ. දැන් ඔය පොලියට ගන්නකොට පාර්ලිමේන්තුවේ විවිධ බලන්නකො පක්ෂ විපක්ෂ මතිමතාන්තර ගැන කියනකොට මේ පොලියට ගන්නකොට පොලියේ ඊටාම අඩු මට්ටමේ ණය තමයි අපි ගන්න ඕනේ. හැබැයි ඉතින් රජයේ ගන්න පොලිය අඩු මට්ටමේ ණයද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අන්න ඒවත් ඉතින් මේ ගන්න ඒකාබද්ධ අරමුදලට සල්ලි නැති නිසා. මේ ඔන්න ඔය විදිහට එන මුදල් ටික තමයි ඒකාබද්ධ අරමුදල සැදුම් ලත් වෙන්නේ ඔන්න ඔය ක්‍රියාවලිය තුල. ඊට පස්සේ මේ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කරන්නේ කොහොමද? මේ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සැපයුම් හා සේවා. සැපයුම් හා සේවා. අනිත් එක තමයි විශේෂ නීති සේවා. විශේෂ නීති සේවා. මෙන්න සැපයුම් හා සේවා කියන්නේ මොනවද? සැපයුම් හා සේවා කියන්නේ පළවෙනිම එක තමයි වාර්ෂික විසර්ජන පනත මගින් සම්මත කරන ලද වියදම්. පළවෙනි එක තමයි වාර්ෂික විසර්ජන පනත මගින්. වාර්ෂික විසර්ජන පනත කියන්නේ මොකද්ද? අන්න අපි කතා කරපු අයවැය. වාර්ෂික විසර්ජන පනත කියන්නේ අයවැය. එහෙනම් සැපයුම් හා සේවාවල ප්‍රධාන වශයෙන්ම මුදල් වියදම් වෙන්නේ අයවැය යටතේ මෙන්න වෙන් කරන සල්ලි. එතකොට මේ සඳහා වියදම් කරනවා මොනවද? දැන් අපි දෙපාර්තමේන්තු මට්ටමින් ඔබ තව ඉදිරියේදී මේ ගැන අපි කතා කරනවා. ගණන් දීමේ නිලධාරියා කියලා කියනවා. ගණන් දීමේ නිලධාරියාව පත් කරන්නෙත් මුදල් අමාත්‍යවරයා විසින් දෙපාර්තමේන්තු ප්‍රධානියා. ඒ මොකටද? දැන් 2022 අවුරුද්ද ගැන හිතුවොත් 2022 අවුරුද්දේ අපේ දෙපාර්තමේන්තුවේ ඔබ හිතන්න ඔබ තමයි දෙපාර්තමේන්තු ප්‍රධානියා. ඔබ දෙපාර්තමේන්තු ප්‍රධානියා නම් ඔබ තමයි ගණන් දීමේ නිලධාරියා. ඔබට සිද්ධ වෙනවා ඔබගේ දෙපාර්තමේන්තුවේ ලබන අවුරුද්දට කියන්නේ 2022 අවුරුද්දට යන සියලුම වියදම් පිළිබඳව ඇස්තමේන්තු කරලා ගණන් හදන්න ඕනේ. මොනවද යන වියදම්? වැටුප් වලට යනවා. දීමනා වලට යනවා. අතිකාල දීමනා වලට යනවා. ඉන්ධන වලට යනවා. ස්ටේෂනරි වලට යනවා. ගෙවල් කුලී වලට යනවා. විදුලි බිල් වලට යනවා. දුරකථන බිල් වලට යනවා. අන්තර්ජාල පාසුකම් වලට යනවා. සංග්‍රහ වියදම් යනවා. විවිධ ප්‍රොජෙක්ට් වලට යනවා. ඔබ සැලසුම් කරන අනිත් ඒවාට යනවා. උපකරණ නඩත්තු කරන්න යනවා. අලුතෙන් බඩු මිලදී ගන්න යනවා. අලුත් ව්‍යාපෘති ආරම්භ කරන්න යනවා. මේ ආදී වශයෙන් 2022 අවුරුද්දේ ඔබේ දෙපාර්තමේන්තුවේ තියෙන සියලුම ටික ඔබ ගණන් හදන්න ඕනේ. හදලා ඒ ගණන් ටික දෙන්න ඕනේ. අපි මේවා ඉදිරියේදී කතා කරනවා. ඒ ගණන් ටික දෙන්න ඕනේ අමාත්‍යාංශ ලේකම්වරයාට. ඔහුට කියනවා ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා කියලා.
ඔහු තමන්ගේ අමාත්‍යාංශය යටතේ තියෙන සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් අර විදියට 2021 අවුරුද්දට ඕන කරන සියලු මුදල් ටික උඹලා දෙපාර්තමේන්තු ඔබේකට කොච්චර ඕනද කියලා ඒ ටික අහගන්න. ඒ වගේම ඔබේ දෙපාර්තමේන්තුවෙන් කොච්චර මුදලක් හොයලා දෙනවද කියන විස්තරෙත් දෙන්න ඕනේ. එකම්ම බෑ. අපිට සල්ලි මෙච්චර ඕනේ. අපි මෙච්චරක් හොයලා දෙනවා. හැම දෙපාර්තමේන්තුවෙන්ම සල්ලි හොයලා දෙන්නේ නැද්ද? හොයලා දෙනවා. ඒ අඩුම ගානේ මේ පඩි ගෙවනකොට රුපියල් 25ක මුද්දරයක් කපනවනේ. ඒ සල්ලිත් ආපහු එකතු කරලා ආපහු දෙන්න එපේ භාණ්ඩාගාරෙට. ඒ නිසා යම් මුදලක් හැම දෙපාර්තමේන්තුවම හොයලා දෙනවා. මෙන්න මේ හොයලා දෙන මුදල් කොච්චර ප්‍රමාණයක් අපි 2022 වර්ෂයේදී හොයලා දෙනවද කියලා මේකට කියන්නේ අයවැය ඇස්තමේන්තු. මේක නිශ්චිතවම මෙච්චරයි කියලා කාටවත් කියන්න බෑ. මෙන්න මෙච්චරක් අපි හොයලා දෙනවා කියන තොරතුරක් දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් දෙන්න ඕනේ. එතකොට අමාත්‍යාංශ ලේකම්වරයා නැත්නම් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා තමන් යටතේ ඉන්න සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙනුත් මේ තොරතුරු ටික එකතු කරගෙන අමාත්‍යාංශෙත් තියෙනවනේ. අමාත්‍යාංශෙත් මහගෙදරත් ඔෆිස් එකක් තියෙනවා. මහගෙදරත් කාර්ය මණ්ඩලයක් ඉන්නවා. මහගෙදරත් තියෙනවා අර වාහන අරවා මේවා නඩත්තු කරගන්න. මහගෙදරට ඕන කරන බඩු ටිකත් එයා එකතු කරලා මුදල් අමාත්‍යවරයාට දෙනවා. මේ විදිහට මුදල් අමාත්‍යවරයා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙනුත් අමාත්‍යාංශයට යටට නොගෙනෙන දෙපාර්තමේන්තු දෙකක් තියෙනවා. එකක් තමයි විගණකාධිපති දෙපාර්තමේන්තුව. අනිත් එක තමයි මැතිවරණ දෙපාර්තමේන්තුව. ඒකට ඒගොල්ලෝ කිසිම අමාත්‍යාංශයක් යටතට අයිති වෙන්නේ නැහැ. ඒකට මෙන්න මේ දෙපාර්තමේන්තු දෙක මොකද කරන්නේ? ඒ දෙපාර්තමේන්තු දෙකට වියදම් 2022ට අවර්ෂයට මෙච්චර මුදල් වියදම් වෙනවා මෙච්චර හම්බ කරලා දෙනවා කියලා ඒ තොරතුරු ටිකත් අන්න මුදල් අමාත්‍යවරයාට දෙනවා. ඔය විදිහට මුදල් අමාත්‍යවරයා මේ ලබන අවුරුද්දට සියලුම රජයේ ආයතන වලට මේ අවශ්‍ය මුදල් ටික ඔක්කොම එකතු කරගෙන ඊට පස්සේ ඒ දෙන මුදල සහ ආපහු ගන්න මුදල් මේ දෙක එකතු කරගෙන රටේ පවතින රජයේ નિયમિત දැක්ම අනුව සකස් කරන අයවැය ලේඛනය. හදලා අන්නේ අයවැය ලේඛනයේ එහෙම නැත්නම් විසර්ජන පනත් කෙටුම්පත හදනවා. කෙටුම්පත හදලා තමයි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්නේ. කෙටුම්පත සම්මත කරන ස්වරූපයේ ඒ පිළිබඳ සම්පූර්ණයෙන් අපි වෙනත් පාඩමකදී ඔබත් එක්ක කතා කරනවා මේ විසර්ජන පනත හදන ආකාරය පිළිබඳ. මුදල් මේ අද මම මේ කතා කරේ ඒකාබද්ධ අරමුදල ගැන. ඔන්න ඔය විදිහට වාර්ෂික විසර්ජන පනතේ තමයි වැඩිම මුදලක් අපි කොහොමද වියදම් කරන්නේ කියන එක දීලා තියෙන්නේ. එතකොට මෙන්න මේකට සැපයුම් හා සේවා බලන පාර්ලිමේන්තුවෙන් අනුමත වෙලා තියෙනවා මේක. මෙහෙම නොවන අවස්ථාවල් තියෙනවා. දැන් විසර්ජන පනතට වියදම් කරපු සල්ලි වෙන් කරපු සල්ලි වලින් වැඩේ ඉවර කරගන්න බැරි වුණා. හදිසි ප්‍රශ්න එනවා. වෙනත් තත්ත්ව එනවා. ඩොලරේ මිල වෙනස් වුණා. මේ තත්ත්වය යටතේ මේ වෙන් කරපු සල්ලි වලින් මේ ප්‍රොජෙක්ට් එක ඉවර කරන්න බෑ. එවැනි අවස්ථාවකදී මොකද කරන්නේ? පාර්ලිමේන්තුවේ නැවතත් යෝජනාවක් අතුරු සම්මත යෝජනාවක් සම්මත කරනවා මේ වැඩේට තව මෙච්චර මුදලක් ඕනේ කියලා. පාර්ලිමේන්තුව තමයි මූල්‍ය බලය මුලින්ම කිව්වා කවුරු සතුද? පාර්ලිමේන්තුව සතු. එහෙනම් පාර්ලිමේන්තුව එහෙම සම්මත කරලා මේ විසර්ජන පනතට අමතරව පනතක් සම්මත කරලා මම මේකේ පේන්නේ නැති නිසා මෙහින් ලියන්න. දෙවෙනි එක මේක වාර්ෂික විසර්ජන පනතට අමතරව පාර්ලිමේන්තුවේ සම්මත වූ වෙනත් පනතකින් අතුරු සම්මත යෝජනාවක් අතුරු පනතකින් පාර්ලිමේන්තුවේ සම්මත වූ වෙනත් යෝජනා සම්මුතියකින් ඒත් පාර්ලිමේන්තුවටම බලය තියෙනවා. සැපයුම් පා සේවා. මෙහෙම නොවන අවස්ථාවල් තව දෙකක් තියෙනවා. 3 සහ 4. මේකත් අපිට පෞද්ගලික කාලේ අත්විඳින්න පුළුවන් වෙච්ච ක්‍රියාවලියක්. 3 කියලා කියන්නේ බැරි වෙලා හරි මේ විසර්ජන පනත තියෙන්නේ ඊළඟ මුදල් වර්ෂය සඳහා මුදල් වෙන් කරන්න. මෙහෙම තියෙන අතරතුරේදී අවුරුදු 5ක කාලයක් තියෙනවා පාර්ලිමේන්තුවේ නිල කාලය. පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5ක් තියෙනවා. එතකොට නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පුළුවන් යම් අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. දැන් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අනුව ජනාධිපතිවරයාට පුළුවන් වසරකට පස්සේ අවශ්‍ය නම් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. එතකොට
ජනාධිපතිවරයා නිල කාලේ ඉවර වෙනකන් ඉන්නේ නැතුව ඔහු මොකද කරන්නේ? ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා. පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේ අවුරුද්දට නම් මුදල් ටික හරි. හැබැයි මේ අවුරුද්දේ පාර්ලිමේන්තු මැතිවරණයකට මුදල් වෙන් කරලා නැහැ. දැන් ජනාධිපතිවරයා හෙට දවසේ කිව්වොත් එහෙනම් මම පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා කියලා පාර්ලිමේන්තුවේ කට්ටිය ඔක්කොම කාලය අවසන් වෙනවා. හැබැයි මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකන් දැන් වැඩේ හරි. මොකද පහුගිය වෙන් කරපු විසර්ජන පනතේ මේ අවුරුද්දේ දෙසැම්බර් 31 දක්වා මුදල් රටේ දුවා ගන්න තියෙනවා. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණයකට මුදල් වෙන් කරලා නැහැ. දැන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවලා. එහෙම වුණාම පාර්ලිමේන්තු මැතිවරණයට සල්ලි කොහෙන්ද? ඒකත් භාණ්ඩාගාරයෙන් දෙන්න ඕනේ. ඒක ආබාධ මුදලෙන් දෙන්න ඕනේ. එහෙනම් අන්න ඒක එවැනි අවස්ථාවකදී තුන්වෙනි අවස්ථාව කියනවා පාර්ලිමේන්තු මැතිවරණයකට. කියන්නේ මහා මැතිවරණය කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණය. පාර්ලිමේන්තු මැතිවරණයකට මුදල් වෙන් කරන මැති අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසිරුවා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා මොකද පාර්ලිමේන්තුව ආයේ සම්මත කරගන්න පාර්ලිමේන්තුවක් නැහැනේ. පාර්ලිමේන්තුව මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ඒකාබද්ධ අරමුදලෙන් නිදහස් කිරීමේ බලය ජනාධිපතිවරයාට පවතින. මේක තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒක තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරි ඇති විටක මහා මැතිවරණයක් සඳහා මුදල් වෙන් කර නොමැති අවස්ථාවකදී මහා මැතිවරණය නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මැතිවරණ කමිෂන් සභාවෙන් විමසලා ඒ අවශ්‍ය මුදල ඒකාබද්ධ අරමුදලෙන් මැතිවරණ කමිෂන් සභාව වෙත ලබා දීමේ බලය ජනාධිපතිවරයා සතු වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154 කියන වගන්තියේ. දැන් මෙහෙම එකක් හිතන්නකෝ. සමහර වෙලාවට වාර්ෂික විසර්ජන පනත සම්මත වෙන්නේ නැහැ. සම්මත වෙන්නේ නැතුව පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා. දැන් ඒකට වාර්ෂික විසර්ජන පනත අපි ඉදිරිපත් කරන්නේ බොහෝ වෙලාවට දෙසැම්බර් මාසේ එහෙම නැත්නම් නොවැම්බර් දෙසැම්බර් මේ කාල සීමාව තුල. එතකොට මේ වෙලාවේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියාම ආයේ පාර්ලිමේන්තුව නැහැ. හැබැයි දැන් එහෙනම් ලබන ජනවාරි මාසෙත් එනවා. දැන් මේ දෙසැම්බර් 31 දක්වා සල්ලි ටික රාජ්‍ය සේවය පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි මේ අලුත් පාර්ලිමේන්තුවක් පත් වෙන්නේ තව ඊළඟ අවුරුද්දේ. ඒපත් වෙලත් ඒගොල්ලෝ අයවැයක් හදාගන්නත් එපේ. මේ වාර්ෂික විසර්ජන පනත් කෙටුම්පත හදාගන්න එපේ. ඒගොල්ලන්ගේ සලස්ම අනුව. ඒතර තවත් කාලයක් යනවා. අන්න ඒක තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 153. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 153 තියෙනවා. ඒක තියෙන්නේ කොහොමද? යම් මුදල් වර්ෂයක් සඳහා ඊළඟ මුදල් වර්ෂය සඳහා මුදල් අනුමත කර නොමැති විටක ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් අලුත් පාර්ලිමේන්තුවක් පත් වී මාස 3ක් යන තුරු දැන් පෞද්ගලික කාලේ ගෝඨාභය ජනාධිපතිවරයා පත් වුණයින් පස්සේ ඔහු පාර්ලිමේන්තුව විසිරවලා හැරියා. ඊට පස්සේ ඔය කොවිඩ්-19 වසංගත තත්ත්වයේ හින්දා පාර්ලිමේන්තු මැතිවරණය ක්‍රමයෙන් කල් ගියා. එතකොට විවිධ දේශපාලන මතිමතාන්තර ඉදිරිපත් වුණා තියෙන පාර්ලිමේන්තුව ආයේ කැඳවන්න ඕනේ මේ එහෙම නැත්තම් මේ ජනාධිපතියට බලේ නැහැ කියලා නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 153 කියලා තියෙනවා මෙන්න මෙහෙම. කොහොමද කියලා තියෙන්නේ? යම්කිසි අවස්ථාවකදී ඊළඟ මුදල් වර්ෂය සඳහා මුදල් වෙන් කර නොමැති අවස්ථාවක ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැර ඇතනම් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැර ඇතනම් නව පාර්ලිමේන්තුවක් පත් වී මාස 3ක් යන තුරු නාලුතේ පාර්ලිමේන්තුවක් පත් වෙලා ඒකත් පත් වෙච්ච දවසේ ඉඳලා මාස 3ක් යන තුරු රාජ්‍ය සේවයේ පවත්වාගෙන යාම සඳහා නැතුව වෙන දේවල් වලට නෙමෙයි රාජ්‍ය සේවයේ පවත්වාගෙන යාම සඳහා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. අපි දැක්කේ ඒකයි. එතකොට අපි දැක්ක එහෙනම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා. එතකොට ඒ විසිරුවා හරියේ දවසේ ඉඳලා අප්‍රේල් 30 දක්වා තමයි අර අතුරු සම්මත ගිණුමකින් මුදල් අනුමත කරලා තිබුණේ. ඊට පස්සේ එතනින් එහාට නෑ ඡන්දේ ඊට එහාට ගියා අගෝස්තු මාසෙට ගියා ඡන්දේ කොවිඩ් වසංගත තත්ත්වයක් එක්ක.
එතකොට මේ ඡන්දය අගෝස්තු මාසයේ දක්වා යනකොට මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති වුණා විපක්ෂයට ප්‍රශ්නයක් ඇති වුණා. දැන් රාජ්‍ය සේවයට පඩි ගෙවන්නේ කොහොමද? පාර්ලිමේන්තුව සම්මත කළේ අර අප්‍රේල් මාසයේ 30 දක්වා විතරයි මුදල්. දැන් ඡන්දෙ තිබ්බේ අගෝස්තු මාසයේ 10 වෙනිදා. එතකොට අන්නේ මැතිවරණය දක්වා රාජ්‍ය සේවයට මුදල් කො? අන්න ඒක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 වගන්තිය කියලා තියෙන්නේ. එවැනි අවස්ථාවකදී ඒ කියන්නේ ඊළඟ මුදල් වර්ෂයක් සඳහා මුදල් වෙන් කරන මැති විටක ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරවා ඇති විටක නව පාර්ලිමේන්තුව පත් වී මාස 3ක් ගතවන තුරු රාජ්‍ය සේවය පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයාට මුදල් වෙන් කළ හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එහෙම එකක් තියෙනවා. මේ පිළිබඳව මම ලිපි කිහිපයකට ලිව්වා ඒ යුගයේදී සංවාදාත්මක දේශපාලන තොරතුරු යනකොට මේක නියරදී දැනුම මේක අපි යම්කිසි පක්ෂයකට හෝ යම්කිසි කණ්ඩායමකට පක්ෂග්‍රාහී වෙන්න හොඳ නැහැ. අපි පවතින නීතිය සහ පවතින දැනුම පිළිබඳවයි අවබෝධ කරගත යුත්තේ කියලා. ඉතින් ඒ පිළිබඳව මම මගේ ඔය FB ගිණුම හරහා මම ලිපි කිහිපයකට ලියලා දැම්මා. මෙන්න මේක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තත්ත්වය කියලා. එතකොට ඔන්න ඒකාබද්ධ අරමුදල පිළිබඳව ඔබට යම් අදහසක් තියෙනවා. එතකොට බලන්න මේ සැපයුම් හා සේවා යටතේ ඒකාබද්ධ අරමුදලට යන සියලුම මුදල් ටික වෙන් වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින්. පාර්ලිමේන්තුව නැති වෙලාවේදී ජනාධිපතිට පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න මුදල් ටික දෙන්නයි. එහෙම නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා මාස 3ක් යනකම් රජයේ සේවය පවත්වාගෙන යන්න මුදල් දෙන්නයි විතරයි. ඒ ඇරෙන්න මේ අලුත් ව්‍යාපෘති හදන්න අලුත් ජනාධිපතිවරයාට ඕනේ දේවල් දදා කරන්න බෑ. රජයේ සේවය පවත්වාගෙන යන්න තමයි මේ தත්ත්වය දීලා තියෙන්නේ. ඒකයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතා පැහැදිලිව සඳහන් කරන්නේ. රයිට්. ඊට පස්සේ අපි බලමු විශේෂ නීති හා සේවා. විශේෂ නීති සේවා. මේ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වෙන් කරන අනිත් ක්‍රමය. එතකොට දැන් බලන්න. එතකොට අපේ වැටුප් තියෙන්නේ කොහෙද? මේකේනේ. අපේ මොනවා හරි දීමනා තියෙනවා නම් මේකේනේ තියෙන්නේ. WNO මේ සියලු දේවල් ටික රජයෙන් සමෘද්ධි මේකේනේ තියෙන්නේ. ඔය 5000 සල්ලි මේක ඇතුළේනේ තියෙන්නේ. ඔය කොවිඩ් වසංගත වෙලාවේ දීපුවා. එතකොට ඊට අමතරව අපි ගත්තොත් එහෙම ඔය ඉන්ධන ගහණේවා මේකේනේ තියෙන්නේ. එතකොට ජනසවිය මොනවද දෙනේවා ආධාර මේකේ ඇතුළේනේ තියෙන්නේ. ඊළඟ පින්පඩි කියලා අපි ඔය දෙන්නේ මහ ජන ආධාර දීමන. ඒවත් තියෙන්නේ මේක ඇතුළේනේ. එතකොට මේ සියලුම දේවල් ටික තියෙන්නේ මේ සැපයුම් මා සේවා කියන වාර්ෂික විසර්ජන පනත ඇතුළේ දාලා තමයි ඔය ඔක්කොම අනුමත කරගන්නේ. අනුමත කරගෙන තමයි පාර්ලිමේන්තුවෙන් ඔය කටයුත්තට ඉස්සරහට දෙන්නේ. විශේෂ නීති හා සේවා කියන්නේ සමහර නීති තියෙනවා. ඒ නීතියම සඳහන් වෙලා තියෙනවා මෙහි වැය ඒකාබද්ධ අරමුදලට වැය බරකි. අයි පාර්ලිමේන්තුවේ අනුමත කර ඉන්න ඕනේ නෑ. මේකට අනිවාර්යෙන් ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි දෙන්න ඕනේ. මොනවද? දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම තියෙනවා ජනාධිපතිවරයාගේ වැටුප ඒකාබද්ධ අරමුදලට වැය බරකි. කියන්නේ පාර්ලිමේන්තුවක් තිබ්බත් නොතිබ්බත් ජනාධිපතිවරයාගේ වැටුප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම කියනවා මේක ජනාධිපතිවරයාගේ වැටුප ගෙවන්න ඕන. එහෙනම් අන්න විශේෂ නීතියක්. පාර්ලිමේන්තුවෙන් අනුමත කර ගෙවන්නේ නැහැ. විශේෂ නීතිය ජනාධිපතිවරයාගේ වැටුප ඒකාබද්ධ අරමුදලට. හැබැයි අපේ පඩිය ගෙවන්න බෑ මෙහින් අනුමත නොකළොත්. අපේ පඩි ගෙවන්න අනිවාර්යෙන් පාර්ලිමේන්තුව අනුමත කරන්න ඕනේ. ඒකයි මේ ජනාධිපතිවරයාගේ වැටුප ඒකාබද්ධ අරමුදලට වැයබරක. ඒක විශේෂ නීතියක්. ඒ විතරකුත් නෙමෙයි. ජනාධිපතිවරයාගේ වැටුප කියන පිළිබඳව තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ වැටුප ඒකාබද්ධ අරමුදලට වැයබරකි. ජනාධිපතියාගේ වැටුප පාර්ලිමේන්තුවට වැඩි කිරීමට මිස අඩු කිරීමට නොහැක්කේය. ඔන්න වැඩි. දැන් බලන්න මතකද ඔයගොල්ලෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු පාර්ලිමේන්තුව අනිත් පැත්තේ. එතකොට ජනාධිපති තනියෙන් පාර්ලිමේන්තුවට තමයි නීති මූල්‍ය බලය තියෙන්නේ. ඒ මූල්‍ය බලය යටතේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු මේ පාර්ලිමේන්තුව කිව්වනම් එහෙම ජනාධිපතිවරයාගේ වැටුප රුපියල් 10 දක්වා අඩු කරනවා කියලා යෝජනාවක් සම්මත වුණා නම් ජනාධිපතිවරයාට පඩි ගෙවන්න බැරුව යනවනේ. ජනාධිපති එක පක්ෂයක පාර්ලිමේන්තුව වෙන පක්ෂයක වුණොත්. අන්න බලන්න ඒ වුණාට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පඩිය රුපියලක්වත් අඩු කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට බැරි වුණා. ඇයි? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා ජනාධිපතිවරයාගේ වැටුප ඒකාබද්ධ අරමුදලට වැයබරකි. ජනාධිපතිවරයාගේ වැටුප පාර්ලිමේන්තුවට වැඩි කිරීමට මිස අඩු කිරීමට නොහැක්කේය. ඕකම වෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක නැවත ඡන්දයෙන් පත් වෙනවා කවුද අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපතිවරයා විදියට.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අතර වසර කිහිපයක් යනකොට ගැටණයක් ඇති වෙලා රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස ආණ්ඩු මේ පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකයේ ක්‍රියාවලියත් ජනාධිපතිවරයා විධායකයේ ක්‍රියාවලියත් අතර බල මේ ගැටණයක් ඇති වෙනවා. මේ වෙලාවේ පාර්ලිමේන්තුවට පුළුවන්කම තිබුණා නම් ජනාධිපතිවරයාගේ වැටුප අඩු කරන්න අන්න පාර්ලිමේන්තුව අඩු කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන එහෙම කරන්න බෑ. ඒ නිසා සිරිසේන ජනාධිපතිවරයාට හානියක් කිරීමේ බලය පාර්ලිමේන්තුව හෝ රනිල් වික්‍රමසිංහ මහත්තයාට තිබුණේ නැහැ. වර්තමානයේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුව එකම පක්ෂ කණ්ඩායම් මෙයක් ඉන්නේ. එහෙනම් ඒ වර්තමාන තත්ත්වයේදී ඒගොල්ලන්ට එහෙම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අවශ්‍ය නම් ජනාධිපතිවරයාගේ වැටුප වැඩි කිරීමේ බලය ওই පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියට පුළුවන්. එහෙම වැඩි කළොත් තව පාර්ලිමේන්තුවකට බෑ ඒක අඩු කරන්න. උඩට වැඩි කරගෙන යනවා මිසක් අඩු කරන්න බෑ. ඒකයි ජනාධිපතිවරයාගේ වැටුප සම්බන්ධයෙන් තියෙන විශේෂ නීති යටතේ තියෙනවා. නම් ජනාධිපතිවරයාගේ වැටුප ඒකාබද්ධ අරමුදලට වැයබර කි. ඊළඟ මැතිවරණ කොමසාරිස්වරයා විගණකාධිපතිවරයා ඒවා ඒ දෙන්න ගැනත් සඳහන් කරලා තියෙනවා. මොකද එහෙම නැත්තම් එහෙම මේ മന്ത്രിවරු ඇමතිවරු මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ අර විගණකාධිපතිවරයාට මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයාට එහෙම පොඩි පොඩි බලපෑම් වෙන්න පුළුවන්. ඒකනේ ඒවා අමාත්‍යාංශයක් නැති දෙපාර්තමේන්තු විදියට තියෙන්නේ. අන්නේ අමාත්‍යාංශයක් නැති දෙපාර්තමේන්තු දෙකේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් දෙන්නගේ වැටුපත් ඒකාබද්ධ අරමුදලට වැයබරක්. ඒකත් ඒකාබද්ධ අරමුදලෙන් ගෙවන්න. මොකද හේතුව රජයේ සේවයේ තිබුණත් තිබ්බත් මේ දෙක දිගින් දිගටම පවතින්න ඕනේ. මොකද මැතිවරණ පවත්වන්න මේ පාර්ලිමේන්තුව විසිරෝලා තිබ්බත් මැතිවරණ පවත්වන්න මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා කටයුතු කරනවා. ඒ වගේ මේ හැම එකක්ම විගණනය වෙන්න ඕනේ. එහෙනම් විගණකාධිපතිවරයා දිගින් දිගටම මේ කටයුත්තේ ඉන්න ඕනේ. එහෙනම් ඒ දෙන්නගේ යටුප් පිළිබඳවත් වෙනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව විශේෂ නීති යටතේ තියෙනවා රාජ්‍ය සේවා අර්ථසාධකාර මුදලේ රජයේ දායකත්වය. බලන්නකෝ. දැන් ඔබට මා කිව්වා නේද දැන් අර විශ්‍රාම වැටුප නැති අයට සේවක අර්ථසාධකාර මුදල කියන එක තියෙනවා. සේවක අර්ථසාධකාර මුදල යටතේදී සේවකයා 8%කුත් සේවකයා 12%කුත් ගෙවනවනේ. ඒතර මේ පෞද්ගලික ශාස්ත්‍රය කියන්නේ අපි හිතන්නේ. නමුත් හිතන්න වරාය ඊළඟට හිතන්න වෝටර් බෝඩ් එක, විදුලි බල මණ්ඩලය, khනිජ තෙල් සංස්ථාව මේ සේවකයෝ ඉන්නවා. එතකොට සේවකයට වැටුප ගෙවන්නේ මේකෙන්. සැපයුම් මාසේ වයටදී වැටුප ගෙවනවා. වැටුප ගෙවුවාම වැටුපෙන් 8%ක් කැපෙනවා ඕන සේවකයාගේ පඩියෙන් ගෙවනවා ඒකාබද්ධ අරමුදලට මේ සේවක අර්ථසාධකාර මුදලට යවන්න. හැබැයි දැන් සේවකයා කියන්නේ රජය. රජයේ තව 12%ක් දාන්න ඕන. ඒක මේක ඇතුලේ නැහැ. ඒක මේක ඇතුලේ නැහැ. මේ වැටුප් වලට විතරයි මේ පඩි ගැන කියලා තියෙන්නේ. එහෙනම් අන්නේ ඒකාබද්ධ මොනවාද මේ රාජ්‍ය සේවා සේවක අර්ථසාධකාර මුදලට රජයේ දායකත්වයේ සපයන්න ඕන. ඒක පාර්ලිමේන්තුව තිබ්බත් නැතත් කරන්න ඕන වැඩක්. එහෙනම් අන්නේ 12 කොටස් ටික දෙන්න ඒකාබද්ධ අරමුදලෙන් විශේෂ නීති සේවා යටතේ තමයි මේ මුදල යන්නේ. ඒ කියන්නේ මොකද්ද? රාජ්‍ය සේවා අර්ථසාධකාර මුදලේ රජයේ දායකත්වය. රාජ්‍ය සේවා අර්ථසාධකාර මුදලේ රජයේ දායකත්වයත් ඒකාබද්ධ අරමුදලෙන් තමයි ඉදිරියට යන්නේ. ඒ වගේම වැන්දපු අනත්තර විශ්‍රාම වැටුප සිවිල් සේවකීන්ගේ ඒකත් භාණ්ඩාගාරයට වැයබරක් විදිහට තමයි යන්නේ. ඒකත් විශේෂ නීති සේවා යටතේ. ඊට අමතරව ඔබට තව දෙයක් මතක් කරන්න පුළුවන්. මේකත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 149 දෙකේ සඳහන් කරනවා. රාජ්‍ය ණය අරමුදලේ පොලිය. රාජ්‍ය ණය ගන්නවනේ. රජයෙන් ණය ගන්නවනේ. රජයෙන් ගන්න ණය වල පොලියක් ගෙවන්න එපේ. ණයක් ගෙවන්න ඕනේ, පොලියක් ගෙවන්න. ඒ පොලිය ගෙවන්න ඒකාබද්ධ අරමුදලෙන් ගෙවන්න ඕනේ. ඒක විශේෂ නීතියක්. ඒ හින්දා තමයි මොන ආණ්ඩුව ණය ගත්තත් පවතින ආණ්ඩුව ණය සහ පොලිය ගෙවන්න. ඒකාබද්ධ අරමුදලට වැයබරක්. ඒ වගේම ඒකාබද්ධ අරමුදල රැස්කරන්න, ඒක ආරක්ෂා කරන්න, කළමනාකරණය කරන්න යම්කිසි මුදලක් වියදම් වෙනවනේ. දැන් ඔය මොනවාද කැමරා පද්ධති හයි කරලා, පරිගණක පද්ධති හයි කරලා, ආරක්ෂක පද්ධති හයි කරලා, ගිණුම්ගත කරන්න අවශ්‍ය දේවල් දාලා මේ වගේ අන්නේ සඳහා ඒකාබද්ධ අරමුදල සඳහා මේ රැස්කරන්න, කළමනාකරණය කරන්න කරන වැය ගාස්තු ඒ සඳහා වියදම් වෙන සල්ලි ඒකාබද්ධ අරමුදලට වැයබරක්. ඒකාබද්ධ අරමුදලට වැයබරක්. ඒ නිසා මේ ඒකාබද්ධ අරමුදල කියන එක පිළිබඳව දැන් මේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට
ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයට සීමිත විභාගවලට එන අයට විතරක් නෙවෙයි ඇත්තනම සියලුම රජයේ නිලධාරීන්ට ඔය තියෙන කාර්යක්ෂමතා කඩේම් විභාගවලදී මේ ඒකාබද්ධ අරමුදල අර්ථ දක්ව ගන්න කියලා සාමාන්‍යයෙන් මේ කොටසෙන් ලකුණු 20ක විතර ඔය කාර්යක්ෂමතා කඩේම් විභාගවලට මේ මුදල් රෙගුලාසි වල මේක විදුහල්පතිවරුන්ගේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ ඊළඟට විද්‍යාපීඨ කතිකාචාර්යවරුන්ගේ ඊළඟට කළමනාකරණ සේවා නිලධාරීන් කෘෂිකර්ම මොන කවුද ඒ අයලා ඇග්‍රිකල්චර් මොනවාද කෘෂිකර්ම උපදේශකවරුන්ට සහ කළමනාකරණ සේවා නිලධාරීන් ග්‍රාම නිලධාරීන් මේ සියලුම රජයේ නිලධාරීන්ට මුදල් රෙගුලාසි කියලා පේපර් එකකට ලියන්න තියෙනවා නම් ඔබගේ මොනවා හරි EB exam එකකට මේ කොටසෙන් ලකුණු 20ක් විතර අනිවාර්යෙන් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයට විෂයානුබද්ධ අධ්‍යයනය කියන පේපර් එක ඇතුළට විෂයානුබද්ධ අධ්‍යයනය කියන කොටස් ඇතුළට ප්‍රශ්න අහන්න පුළුවන් මේ දැනුම පදනම් කරගෙන. ඒ නිසා ඔබට මුලින් අපි කරන්නේ මේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට වෙනම පාඩම් මාලාවක් කරනවා. මේ දෙකටම පොදු වෙච්ච කොටස් තමයි මේ දෙකටම අපි මේ විදිහට දෙගොල්ල ගැනම කතා කරන්නේ. සමහර සැලසුම් එහෙම නැත්නම් ක්‍රම සම්පාදන අයට විතරක් තියෙන තියරි කොටස් තියෙනවා. ඒගොල්ලෝ ඒ පන්තිය විතරයි අපි සාකච්ඡා කරන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයිති කොටස් විතරක් තියෙනවා. ඒ කොටස් අපි විතරයි මේ පන්තියේ සාකච්ඡා. විශේෂයෙන්ම මේ ආණ්ඩුක්‍රම විද්‍යාව මේ මොනවාද ආයතන සංග්‍රහය 47 48 ඒ කියන්නේ මේ මොනවාද විනය රාජ්‍ය සේවයේ විනය පරීක්ෂණ මේවා පිළිබඳව අපි කතා කරන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ බඳවා ගැනීමේ සීමිත පන්තියේදී පමණයි. ඉතින් මේ විදිහට ඔබට දැන් ඔබට තේරෙනවා මේ විෂය කොටස් මොනවද කියන එක. ඒ වගේ මේක හරි රසවත් පිළිවෙලකට දැනගත්තාම කතන්දරයක් විදිහට සමාජයේ පවතින උදාහරණ ටිකත් එක්ක එකතු කරලා ගත්තාම මේ මුදල් රෙගුලාසි කියන එක මහා අමාරු දෙයක් නෙවෙයි. නැත්නම් මේ මුදල් රෙගුලාසි පොත ගත්තාම ඔබ හිතනවා මේක මහා භයානකයි, හරි අමාරුයි, බුදු අම්මේ මේකේ තියෙන ඒවා අපිට තේරෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒව ගැන බය වෙන්න ඕනේ. සරල වචන වලින් මේ සංකීර්ණ දේවල් තේරුම් කරගන්න ඕන තරම් මේ සිංහල ශබ්දකෝෂයේ වචන මාලාවක් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ වචන භාවිතා කළාම අපිට බොහොම පහසුවෙන් මේ තොරතුරු ටික ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අද මම ඔබට කතා කරේ මුදල් රෙගුලාසි 1 සහ මුදල් රෙගුලාසි 2 කියන විෂය. එහෙම නැත්නම් පුංචි ඉලක්කම් දෙකක් පිළිබඳව විතරයි. ඉතින් ඔබ කල්පනා කරන්න ශ්‍රී ලංකා පරිපාලන සේවයට එන නිලධාරීන්, එහෙම නැත්නම් රජයේ නිලධාරීන්, ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයට එන නිලධාරීන් අපගේ දැනුම ඔබ වෙත ලබා දෙන්න අපි කැප වෙලා ඉන්නවා. එහෙනම් එකතු වෙන්න නාසගම්පහ এডুকেෂන් ප්ලැට්ෆෝම් එක තුලින් ඔබට ඔබගේ දැනුම වර්ධනය කරගන්න අවස්ථාව තියෙනවා. ඔබ සියලු දෙනාට ආරාධනා කරමින් මෙම විෂය කොටස අද දවසට මා නිමවටපත් කරනවා. ඉදිරියේදී තවත් විෂය දැනුමත් එක්ක ඔබත් එක්ක සම්බන්ධ වීමේ බලාපොරොත්තු වෙමින්. ඒ වගේම මේ පන්ති වලට සහභාගී නොවන මේ නිවසේ ඉඳලා අපිව බලන සියලුම සාමාන්‍ය ජනතාවටත් රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳව රජයේ මූල්‍ය නැත්නම් රජයේ මුදල් කියන්නේ මොකක්ද, කොහොමද මේ කටයුතු වෙන්නේ කියන එක පිළිබඳව මේ වැඩසටහනෙන් ඔබට යම් අවබෝධයක් ලබා ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙනම් හම්බෙමු තවත් වැඩසටහනකින් ඉදිරි දිනයකදී. ආයිබෝවන්.